එහෙනම් අපි පාඩමට යමු. පුතේ අපි පාඩම ගිය සතියේ නතර කළේ ඉරිදා දවසේ බදාදා දවසේ ආවස්තික පිරිවැයේ ශූන්‍ය වන අවස්ථා තුනක් තියෙනවා කියලා කතා කරලා නවත්තවුවා. මම හිතන්නේ එතන නේද පුතේ අපි නතර කළේ කියන්න බලන්න කවුරු හරි. අපිට අද පටන් ගන්න තියෙන්නේ බාණ්ඩ කියන මාතෘකාව නේද පුතේ? ඔව් හරි. එහෙනම් අපි එතන ඉඳලා පටන් ගන්න යමු. පුතේ ඉස්සරලාම් පොඩි හැඳින්වීමක් කරන්නම් මම. සටහන් වලට යන්න එපා. ඉස්සරෝම අපි මේ මාතෘකාව ඉගෙනගෙන ඉමු. ඊට පස්සේ අපි නෝට් වලට යමු. පුතේ ආර්ථික විද්‍යාවේ අපි මේ මූලික ආර්ථික සංකල්ප යටතේ කතා කරන වැදගත් ඊළඟ මාතෘකාව තමයි බාණ්ඩ කියන කෙනා හඳුනා ගැනීම. බාණ්ඩ. බලමු මේ ආර්ථික විද්‍යාවේ බාණ්ඩ කියන්නේ මොනවද කියලා. ප්‍රධාන වශයෙන් ඉස්සරලාම කියලා දෙන්න ඕන ආර්ථික විද්‍යාවේ අපි ඉගෙන ගන්න බාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. සමහර මේවා දන්නවත් ඇති. එකක් තමයි ආර්ථික බාණ්ඩ. ආර්ථික බාණ්ඩ අනිත් එක්කනට කියනවා පුතේ ආර්ථික නොවන බාණ්ඩ කියලා. ආර්ථික නොවන බාණ්ඩ. එතකොට මේ දෙන්න තමයි අපි ආර්ථික විද්‍යාවේ බාණ්ඩ කියලා ඉගෙන ගන්න. ඊට පස්සේ නීච බාණ්ඩ කියලා જાතියක් තියෙනවා. ඒක බාණ්ඩයක් නෙමෙයි ඇත්තටම. බාණ්ඩවල ප්‍රතිවිරුද්ධ පැත්තක් අපි ඉගෙන ගන්න. අපි ඒක පස්සේ කතා කරමු. ඉස්සෙල්ලා බලමු මේ මොනවද මේ බාණ්ඩ කියන්නේ කියලා. දැන් මුලින්ම මම මේ වගේ දෙයක් කියනවා ඔයා පටලව ගන්න එපා. මොකද්ද? අපි ආර්ථික විද්‍යාවේ පුතේ බාණ්ඩ හා සේවා කියලා දෙකක් සාකච්ඡා කරන්නේ. අපි බාණ්ඩ කියලා සාකච්ඡා කරන මාතෘකාව තුල සේවා කියන එකත් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ අපි සේවා සහ බාණ්ඩ කියන දෙකම බාණ්ඩ කියන මේ සංකල්පයේ යටතේ තමයි අධ්‍යයනය කරන්නේ. එහෙනම් අපි ඉස්සල්ලාම බලමු බාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. ඔන්න හොඳට අහගන්න. ආර්ථික විද්‍යාවට අනුව අපි බාණ්ඩයක් නිර්වචනය කරන්නේ මෙන්න මෙහෙමයි. සමාජයක් තුළ ජීවත් වන මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීම සඳහා පරිභෝජනය කරන ඕනෑම දෙයක් උපයෝගීතාවයක් ලැබෙන ඕනෑම දෙයක් අපි කියනවා බාණ්ඩයක් කියලා. ආයෙත් මම කිව්වොත් මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීම සඳහා පරිභෝජනය කරනු ලබන ධන තෘප්තියක්. එහෙම නැත්නම් උපයෝගීතාවයෙන් යුතු ඕනෑම දෙයක් අපි බාණ්ඩයක් කියලා පොදුවේ හඳුන්වන්න පුළුවන්. එතකොට එතන වචනයක් ආවා උපයෝගීතාවය කියලා. ඒක අපි මේ ටියුට් එකේ ඊළඟට කතා කරනවා. අද දවසේ සමහරට පුළුවන් මේ කතා කරන්න බලමු. මොකද්ද මේ උපයෝගීතාවය කියලා කියන්නේ? පුතේ උපයෝගීතාවය කියලා කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම තුළින් පුජ්‍යලයකට ලැබෙන කායික හෝ මානසික සතුට තමයි උපයෝගීතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරලා පුජ්‍යලයකට ලැබෙන කායික හෝ මානසික තෘප්තිය සතුට. අන්න ඒකට අපි ආර්ථික විද්‍යාව කියන්නේ උපයෝගීතාවය. යුටිලිටි කියලා කියන්නේ. තේරෙනවද? එතකොට අපි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරන්නේ ආන්ගේ කියන උපයෝගීතාවය ලබා ගැනීමේ අරමුණින් තමයි අපි ඒවා පරිභෝජනය කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට දැන් අපි මේ මාතෘකාව යටතේ ඉගෙන ගන්න මේ ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩවල ලක්ෂණ කීපයක් තියෙනවා. විශේෂයෙන් අපි ඉගෙන ගන්න ඕන මේ ආර්ථික භාණ්ඩ ගැන. අපිට වැදගත් වෙන්නේ ගොඩක්ම ආර්ථික භාණ්ඩ. හැබැයි ආර්ථික නොවන භාණ්ඩත් ඔයාගේ සංකල්පයක් විදිහට දීලා තියෙනවා. ඒතර ඔයාගේ මේ කාරණා දෙක අතර තියෙන වෙනස්කම් අපෙන් අහනකොට මේ දෙන්නගේ තියෙන ලක්ෂණ සංසන්දනය කළා තමයි ලියන්න ඕන. හරි දැන් ඔන්න මුලින්ම ඉගෙන ගත්තා භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. මම ආයෙසරයක් මතක් කරනවා බලන්න මතකද කියලා. සමාජයක් තුල ජීවත් වන මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කර ගැනීම සඳහා පරිභෝජනය කරන. එහෙම නැත්නම් යොදා ගන්න ධන තෘප්තියක් හෙවත්
උපයෝගීතාවයෙන් යුතු ඕනෑම දෙයක් අපි සලකනවා භාණ්ඩයක් කියලා. තේරෙනව නේද? හරි එහෙනම් අපි ලියමු පුතේ ඉස්සරලාම පිටු අංක 11ට එන්න කොයි කවුරුත් පිටු අංක 11 ලියා ගන්න භාණ්ඩයක් කියන එකට නිර්වචනය. ලියන්න භාණ්ඩයක් යනු මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීම සඳහා යොදාගනු ලබන ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයෙන් යුතු ඕනෑම දෙයක් භාණ්ඩයක් වේ. ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයෙන් යුතු ඕනෑම දෙයක් භාණ්ඩයක් වේ. හරි. ඊළඟට කියනවා බලා ගන්න ඔය පුතාලා ඔය නෝට් එක දිහා සහල් සීනි මෝටර් රථ ගුවන් යානා වැනි ද්‍රව්‍යාත්මක දෑද ගුරු සේවා ඊට පස්සේ වෛද්‍ය සේවා නීතිඥ සේවා සංගීතයේ වැනි ද්‍රව්‍යාත්මක නොවන දෑද භාණ්ඩ සඳහා නිදසුන් වේ. අන්න ඒකයි ඔයාට මං කිව්වේ භාණ්ඩ කියන සංකල්පය ඇතුලේ සේවා කියන එක ඉබේම අන්තර්ගත වෙනවා. අපි භාණ්ඩ හා සේවා කියලා ආර්ථික විද්‍යාවේ කතා කරන්නේ එකම සංකල්පයක්. භාණ්ඩ කියලා කියන තැන් හැමතැනම ඒක ඇතුලේ සේවා කියලා අන්තර්ගත වෙනවා. දැන් මෙතන අපි කියවනේ ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ කියලා. ඒක ඇතුලේ ආර්ථික සේවා හා ආර්ථික නොවන සේවා කියන ඒවා අන්තර්ගත වෙනවා. ඒ නිසා ඔයාලා මීට පස්සේ මතක තියාගන්න ආර්ථික විද්‍යාවේදී භාණ්ඩ කියන හැමතැනම සේවා කියන එකත් අන්තර්ගත වෙනවා. මොකද අපි භාණ්ඩ හා සේවා කියන දෙක වෙන වෙනම අපි සාකච්ඡා කරන්නේ. ඒ දෙකේම පොදු ලක්ෂණය. ඇත්තට මේ භාණ්ඩ හා සේවා කියන දෙකෙන්ම කරන්නේ මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කරන එක, ඉටු කරන එක. ඒ නිසා පුතේ ආර්ථික විද්‍යාවේ අපි භාණ්ඩ හා සේවා කියලා සංකල්ප දෙකක් ඉගෙන ගන්න නැතුව එකක් විදිහට තමයි සාකච්ඡා කරන්නේ. පැහැදිලි නේද? රයිට්. බලා ගන්න එතන තවදුරටත් කියනවා භාණ්ඩ හා සේවා අතර යම් යම් වෙනස්කම් පැවතුනද ඒවායින් ඉටුවන කාර්ය අනුව බලන කල භාණ්ඩ හා සේවා නැත්නම් භාණ්ඩ යන පදයේ තුල සේවාවන්ද අන්තර්ගත කෙරේ. ඒක දීලම තියෙන ඔයාට නැත්නම් කෙනෙක් හිතයි සේවා ඇයි සාකච්ඡා කරන්නේ නැත්තේ කියලා. ඒත් අපි සේවා කියලා වෙනම ඉගෙන ගන්නේ නෑ පුතේ. භාණ්ඩ කියන නිර්වචනය ඇතුලේ සේවා කියන එක අන්තර්ගත වෙනවා. හරි ඊළඟට පිටුවට එන්න. එතන තියෙනවා ආර්ථික විද්‍යාවේ භාණ්ඩ ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරනවා. එතන හිස්තැනේ ලියන්න පුතේ එක ආර්ථික භාණ්ඩ දෙක ආර්ථික නොවන භාණ්ඩ. එක ආර්ථික භාණ්ඩ දෙක ආර්ථික නොවන භාණ්ඩ. හරි දැන් ආයෙත් අහගෙන ඉන්න ටිකක් වැදගත් දෙයක් තියෙනවා කියලා දෙන්න. ඒ තමයි ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ වෙන් කරලා කොහොමද හඳුනගන්නේ? පුතේ ඔන්න මම ඉස්සරලාම ආර්ථික නොවන භාණ්ඩ ගැන කියලා දෙන්නම්. මොකද ආර්ථික නොවන භාණ්ඩ තියෙන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ ආර්ථික නොවන භාණ්ඩ ගණයට වැටෙනව හැර ඉතිරි සියලු භාණ්ඩ
ආර්ථික භාණ්ඩ කියලා තමයි ගන්න. ඔන්න බලන්න ආර්ථික නොවන භාණ්ඩ වලට මම ඉස්සරලාම උදාහරණ දෙනවා. ඒකට වැටෙන්නේ පුතේ හිරු එළිය, වාතය, වර්ෂා ජලය වගේ දේවල්. කීපයයි හිරු එළිය, වාතය, වර්ෂා ජලය. තව තියෙන පුළුවන් මෙන්න මේ ලක්ෂණ ටික දැනගත්තාම ඔයාට උදාහරණ කියන්න පුළුවන්. පළවෙනි ලක්ෂණය අසීමිත සැපයුමක් පැවතීම. අසීමිත සැපයුමක් පැවතීම. ඔන්න බලන්නකෝ. ඒ කියන්නේ පුතේ හිඟකමක් නැහැ. ආර්ථික නොවන භාණ්ඩ සම්බන්ධයෙන් හිඟකමක් නැහැ. ඒ කියන්නේ අර ආවස්තික පිරිවැයේ ශූන්‍ය අවස්ථා යටතේ ආර්ථික නොවන භාණ්ඩ උදාහරණයක් ගත්තේ. ඇයි අසීමිතව ලැබෙනවා නම් තෝරා ගැනීමක් කරන්න ඕනේ නැහෙනේ. එහෙනම් කැපකිරීමක් අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒතර ආර්ථික නොවන භාණ්ඩයක තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි අසීමිත සැපයුමක් පැවතීම. ඒ කියන්නේ හිඟකමකින් තොරව ලබාගත හැකි වීම. හිඟකමක් නැතිව අසීමිතව ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට තව ලක්ෂණයක් තමයි හොඳට අහගන්න පුතේ ආවස්තික පිරිවැය ශූන්‍ය වීම. ආවස්තික පිරිවැය ශූන්‍ය වීම. ඒකත් ඔයාලට මම ගිය සතිය කියලා දුන්නේ නැත්තටම. ගිය සතිය කියන්නේ මේ බදාදා දවසේ කියලා දුන්න දෙයක්. ආවස්තික පිරිවැය ශූන්‍යයි කියන එකක් ඉගෙන ගත්තා. අපි ශූන්‍ය වන අවස්ථා තුනක් යටතේ. ඒක අවස්ථාවක් තමයි ආර්ථික නොවන භාණ්ඩ. ඊළඟ තුන්වෙනි ලක්ෂණය තමයි පුතේ ස්වභාව ධර්මයේ දායාදයක් වීම. ස්වභාව ධර්මයේ දායාදයක් වීම. ඒ කියන්නේ මේවා මිනිස්සු හදන දේවල් නෙවෙයි. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ස්වභාව ධර්මයේ දායාද විදිහට ලැබෙන දෙයක්. ඊළඟ තව එකක් ඉදිරිපත් කරන්න පුළුවන් මිලක් අය කළ නොහැකි වීම. මිලක් අය කරන්න බෑ. ආර්ථික නොවන භාණ්ඩවලට මිලක් අය කරන්න බෑ. දැන් හිරු එළියට සල්ලි ගන්න ක්‍රමයක් නැහැ. වාතයට සල්ලි ගන්න ක්‍රමයක් නැහැ. වර්ෂා ජලයට සල්ලි ගන්න ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ මිලක් අය කරන්න බෑ. හැබැයි තව ටිකකින් මම කියලා දෙනවා මිල කියන එක ප්‍රධාන සාධකයක් නෙවෙයි. දැන් මිලක් අය කරන්න බෑ කියන්නේ පුතේ මේවා නොමිලේ ලැබෙනවා කියන එකනේ. ඒ හින්දා මේවට වෙන නම් දෙකක් තව කියනවා. නොමිල භාණ්ඩ කියලාත් කියනවා. සමහර අය නිදහස් භාණ්ඩ කියලාත් කියනවා ප්‍රී ගුඩ්ස්. ආර්ථික නොවන භාණ්ඩ වලට කියන වෙන නමක් තමයි පුතේ නොමිල භාණ්ඩ. නිදහස් භාණ්ඩ. ඒ දෙකම භාවිතා කරන්නේ ආර්ථික නොවන භාණ්ඩ හඳුන්වන්න. ඒතර ප්‍රධාන වශයෙන් මේ ලක්ෂණ බලන්නකෝ පුතාලා. එකක් අසීමිත සැපයුමක් තියෙන ඒවා. ආවස්තික පිරිවැයක් ශූන්‍යයි. කියන්නේ ආවස්තික පිරිවැයකින් තොරව ලබා ගන්න පුළුවන්. ඊළඟට ස්වභාව ධර්මයේ දායාදයක්. ස්වභාවිකව ලැබිච්ච දේවල්. ඊළඟට මිලක් අය කළ නොහැක. මිලක් අය කරන්න බෑ. ඒ හින්දා නොමිලේ ලැබෙනවා. පැහැදිලිද පුතේ? මෙන්න මේ කියන ලක්ෂණ තියෙනවා නම් ඒවා ආර්ථික නොවන භාණ්ඩ ගණයට වැටෙනවා. ප්‍රධාන වශයෙන් මෙන්න මේ ලක්ෂණ දෙක දිහා බලන්න. අසීමිතව සැපයනවද ආවස්තික පිරිවැයක් තියනවද නැද්ද කියන කතාව. ඒ දෙක තමා පුතේ ප්‍රධානතම ලක්ෂණ දෙක. මිලක් අය කරනවා කියන එක එච්චර ලොකු ලක්ෂණයක් නෙවෙයි. ස්වභාවිකව ලැබෙන සමහර දේවල් පිරිවැයක් දරලා ලබා ගන්නවා නම් ඒවා ආර්ථික භාණ්ඩයක් වෙන්න පුළුවන්. දැන් රෙදි වේලීමට ගන්න හිරු එළිය ආර්ථික නොවන භාණ්ඩයක් තමයි. නමුත් අපි විදුලි ජනනය කිරීම සඳහා ලබා ගන්න හිරු එළිය ආර්ථික භාණ්ඩයක් කියලා සලකන්නේ. මොකද හිරු එළිය නිකන් ගන්න බෑ විදුලි ජනනය කිරීමට. අර මොනවා හරි ඒ හදලා නේද විද්‍යුත් අර ඔයාලා දැකලා ඇති අර විදුලි ආලෝකයේ ආකර්ෂණය කරන්න හදනවා තැටියක් වගේ හෝ ඒ අර වහලේ උඩ ගහලා තියෙන. ඒවට පැනල් එකට ලොකු වියදමක් යනවා. ඒ කියන්නේ ඒක නැත්තම් විදුලි ආලෝකය එතෙන්ට ආකර්ෂණය වෙන්නේ. ඒකෙන් තමයි විදුලිය නිෂ්පාදනය කරන්නේ. එහෙනම් එතනදී පිරිවැයක් දරන්න වෙනවා.
හැබැයි රෙදි වේලන්න, වී වේලන්න, හිරු එළිය ගන්න පිරිවැයක් දරන්න වෙන්නේ. ඒ වෙලාවේ ඒක ආර්ථික නොවන භාණ්ඩයක්. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙන්න පුළුවන්. ඒකයි මම මේ උදාහරණේ කිව්වේ. හරි ඒ නිසා වැදගත්ම දේ තමා පුතේ අසීමිත සැපයුමක් තියනවාද නැද්ද කියන එකයි ආවස්තික පිරිවැයක් තියනවාද නැද්ද කියන එකයි බලන්න. ඒ දෙක මෙතෙන්ට ගැලපෙනවා නම් ඒක ආර්ථික නොවන භාණ්ඩයක් වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඉබේම තේරෙන්න ඕන ආර්ථික භාණ්ඩ කියන්නේ පුතේ මේ ලක්ෂණවල ප්‍රතිවිරුද්ධ පැත්ත තියෙනවා. ඒ කියන්නේ අර උදාහරණ ටික විතරයි ආර්ථික නොවන භාණ්ඩ ගණයට වැටෙන්නේ. ඉතිරි ඔක්කොම ආර්ථික භාණ්ඩ ලෝකේ තියෙන. එහෙනම් මොනවද ලක්ෂණ? එකක් තමයි සීමිත සැපයුමක් පැවතීම. සීමිත සැපයුම එහෙම නැත්නම් හිඟකමක් සහිතව තමයි ලබා ගන්න වෙන්නේ. හිඟයි මේවා. ආර්ථික භාණ්ඩ හැම එකක්ම හිඟයි. ඊළඟට ආවස්තික පිරිවැයක් තියෙනවා. ආවස්තික පිරිවැයක් පැවතීම. කවුරු හෝ කෙනෙක් සමාජ පිරිවැයක් දරනවාමයි. ඊළඟට ස්වභාව ධර්මයේ දායාද නෙවෙයි. එහෙනම් මොනවද? මිනිසාගේ නිර්මාණ. මිනිසාගේ නිර්මාණ. මිනිසාගේ නිර්මාණය කියන්නේ කෙලින්ම මිනිස් ශ්‍රමය හා සම්බන්ධ වෙච්ච සාධක සංයෝජනය කරමින් සාධක සේවා යොදාගෙන නිෂ්පාදනය කරන්න වන භාණ්ඩයක්. ස්වභාව ධර්මයෙන් බිහිවෙනව නෙමෙයි. ඊළඟට අපි ගත්තොත් මිලක් අය කරන්න පුළුවන්. මිලක් අය කළ හැක. දැන් අපි උදාහරණයක් ගමුකෝ මෝටර් රථය කියලා. බලන්න මෝටර් රථය කියන එක හිඟ සම්පතක්. ඇති තරම් මෝටර් රථ අපිට ලැබෙන්නේ. ඒ වගේම ආවස්තික පිරිවැයක් දරන්න වෙන මේ මෝටර් රථේ හදන්න සම්පත් භාවිතා වෙනවා. ඒ වගේ ආවස්තික පිරිවැයක් තියෙනවා විකල්ප ප්‍රයෝජන තියෙනවානේ. ඒ හින්දා ආවස්තික පිරිවැයක් තියෙනවා. ඊළඟට මිනිසාගේ නිර්මාණය අනෙකුත් සාධක සම්බන්ධ කරලා මිනිස් තීරණවල ප්‍රතිඵලයක් විදිහට තමයි ආර්ථික භාණ්ඩ බිහි වෙන්නේ. මිලක් අය කරන්න පුළුවන්. අපිට සම්පත් පිරිවැයක් දරලා තියෙනවා නම් මිලක් අය කරන්නත් පුළුවන්. ඔන්න ඔය කියන ලක්ෂණ තියෙනවා නම් පුතේ ඒවා අපි සලකනවා ආර්ථික භාණ්ඩයක් කියලා. දැන් මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් බලන්න මේ පන්ති කාට හරි උත්තරයක් දෙන්න පුළුවන්ද කියලා ඉස්සෙල්ලා. ඊට පස්සේ මම උත්තරේ කියන්නම්. අහගෙන ඉන්න ඉස්සෙල්ලා මම අහන ප්‍රශ්නේ. ප්‍රශ්නේ තමයි නොමිලේ ලැබෙන හැම භාණ්ඩයක්ම ආර්ථික නොවන භාණ්ඩ වෙනවාද? බලමු කවුරු හරි උදාහරණයක් ඇතුව උත්තරයක් කියයිද කියලා. නොමිලේ ලැබෙන හැම භාණ්ඩයක්ම ආර්ථික නොවන භාණ්ඩ කියන්න පුළුවන්ද? හිතලා උත්තරයක් දෙන්න ඕන. මොකද කියන්නේ? කාට හරි කතා කරලා කියන්න පුළුවන්ද? මගේ ප්‍රශ්නේ තේරෙනවද බලන්න. නොමිලේ ලැබෙන සියලු භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ කියලා මට කියන්න පුළුවන්ද? බැහැ සර්. බෑ. ඇයි? ඇයි බැරි? උත්තරේ විස්තර කරන්න ඕන දැන්. මොකද කියන්නේ? මාත් කියනවා බෑ කියලා. ඇයි ඒ බැරි? නිල ඇඳුම් පත් ඒවා. ඔව්. මොකද කියන්නේ නිල ඇඳුම් වගේ ඒවා? කියන්න බලන්න. හොඳයි. ආව තැනකට ඒ උනාට උත්තරේ විස්තර කරන්න ඕන. මොකද කියන්නේ? අපි ඉගෙන ගමු. මෙන් අහගන්න. ඒ දරුවා හොඳයි යම් මට්ටමකට ආව උත්තරේ ඇත්තටම නොමිලේ ලැබෙන හැම භාණ්ඩයක්ම ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්න බෑ පුතේ. හේතුව තමයි නොමිලේ ලැබුණට ඒ වගේ සැපයුමේ හිඟකමක් තියෙනවා නම් ඒ වගේම සමාජයේ කවුරු හරි පිරිසක් විසින් ඒ සඳහා පිරිවැයක් දරනවා නම් පාරිභෝගිකයට නොමිලේ හම්බුණාට එවැනි භාණ්ඩ ආර්ථික භාණ්ඩ කියලා සලකන්නේ. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. නොමිලේ ලැබෙන පොත්පත්, නොමිලේ ලැබෙන නිල ඇඳුම්, නොමිලේ ගොවීන්ට ලැබෙන වාරි ජලය, රජයේ රෝහලෙන් නොමිලේ ලැබෙන බෙහෙත්.
දැන් මේවා පාරිභෝගිකයාට එහෙම නැත්නම් ගැනුම්කරුට නොමිලේ හම්බෙන බව ඇත්ත. ඒ වුණාට මේ කියන භාණ්ඩ හැම එකකම සැපයීම අසීමිතද? නැහැ. ස්වභාව ධර්මයාගෙන්ද ලැබෙන්නේ? නැහැ. කවුරු හරි කෙනෙක් සමාජයේ පිරිවැයක් දරන්නේ නැද්ද? දරනවා. දැන් උදාහරණයක් නොමිලේ ඔයාට නිල ඇඳුම් සහ පොත්පත් හම්බුණාට රජයේ සඳහා පිරිවැයක් දරලා තියෙනවා. ගොවීන්ට නොමිලේ වාරි ජලය හම්බුණාට ආණ්ඩුවේ වතුර ටික කුඹුරට ගේනකම් පිරිවැයක් දරලා තියෙනවා. ඇලවල් හදලා, බෝක්කු හදලා, පාලම් හදලා කවුද පිරිවැය දරලා තියෙන්නේ? රජයේ දරලා තියෙන්නේ. ගොවියට නොමිලේ හම්බෙන එක වෙනම දෙයක්. හැබැයි ආවස්තික පිරිවැයක් තියෙනවා. ඇතිතරම් වාරි ජලය නැහැ. වර්ෂා ජලයේ තිබ්බට වාරි ජලය දෙනවද බලන්න හැමදාම ඇලේ වතුර තියෙනවද? නැහැ. ඒ නිසා අපි කියනවා පුතේ නොමිලේ හම්බුණු පමණින් ඒවා ආර්ථික නොවන භාණ්ඩ වෙන්නේ හැම එකක්ම. ආර්ථික නොවන භාණ්ඩත් නොමිලේ තමයි හම්බෙන්නේ. ඒක තමයි සිද්ධිය. හැබැයි නොමිලේ හම්බෙන හැම එකක්ම ආර්ථික නොවන භාණ්ඩ වෙන්නේ නැහැ. ඒක බුද්ධියෙන් තේරුම් ගන්න. අන්න ඒ වගේ ප්‍රශ්න තමයි ඔයාට ඔය මාතෘකාවේදී විභාගෙදී අහලා තියෙන්නේ. එහෙනම් ඔන්න මගේ වැඩේ මං මුල්ම වැඩේ ඔන්න අවසන් කරනවා මෙතන. පුතාලට මං කියලා දුන්නේ අද දවසේ ආරම්භයේදම භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. ඉතින්දී ඔයා ඉගෙන ගත්තා මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම සඳහා යොදා ගන්නා ධන තෘප්තිය හෙවත් උපයෝගීතාවයෙන් යුතු ඕනෑම දෙයක් භාණ්ඩ වෙනවා. එතනදී භාණ්ඩවල කොටස් දෙකක් තියෙනවා ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ කියලා. මුලින්ම මම කියලා දුන්නේ ආර්ථික නොවන භාණ්ඩ ගැන. අපි කිව්වා හිරු එළිය වාතයේ වර්ෂා ජලය වගේ භාණ්ඩ තමයි ආර්ථික නොවන භාණ්ඩ ගණයට වැටෙන්නේ. ඒ වගේ ලක්ෂණ කීපයක් ඉගෙන ගන්නවා අපි. මොනවද? අසීමිත සැපයුමක් පැවතීම, ආවස්තික පිරිවැයකින් තොරව ලැබීම, මිනිස් තීර නැත්තම් ස්වභාව ධර්මයේ දායාද විදිහට ලැබීම, ඒ වගේම මිලක් අය කළ නොහැකි වීම. එවැනි ලක්ෂණ තියෙනවා නම් එවැනි භාණ්ඩ අපි කියනවා ආර්ථික නොවන භාණ්ඩ කියලා. ඊළඟට ආර්ථික භාණ්ඩ කිව්වේ ওই ලක්ෂණවල ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ කියන්නේ ආවස්තික පිරිවැයක් දරන්න වෙනවා. සැපයුම සීමා සහිතයි හිඟකමක් තියෙනවා. ඒ වගේම මිනිස් තීරණවල ප්‍රතිඵලයක් ලෙස බිහි වෙන දේවල්. ඒ වගේම මිලක් අය කරන්න පුළුවන් නම් එවැනි භාණ්ඩ අපි කියනවා ආර්ථික භාණ්ඩ කියලා. ආර්ථික විද්‍යාවේ ප්‍රශ්නයක් අපි සාකච්ඡා කළා. සෑම භාණ්ඩයක්ම නොමිලේ ලැබෙන සෑම භාණ්ඩයක්ම ආර්ථික නොවන භාණ්ඩ වේ කියන එකට එකඟ වෙනවද කියලා. අපි උත්තරයක් ඉදිරිපත් කළා එකඟ වෙන්නේ නැහැ. නොමිලේ ලැබූ පමණින් සියලු භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වෙන්නේ නැහැ. ඒකට හේතුව නොමිලේ පාරිභෝගිකයට හම්බුණාට නිෂ්පාදකයා හෝ රජයේ පිරිවැයක් දරලා තියෙන්න පුළුවන්. සැපයුම සීමිත වෙන්න පුළුවන්. එතකොට ඒවා නොමිලේ ලැබුණත් ආර්ථික භාණ්ඩ ගණයට තමයි වැටෙන්නේ. අන්න එතෙන් කතා කරලා නවත්තලා තියෙන්නේ. එහෙනම් අය පුතාලා දැන් අපි යමු සටහන සම්පූර්ණ කරගන්න. එහෙනම් ඔයා බලා ගන්න ඔයාගේ පිටු අංක 12 දිහා හොඳට බලන්න. පිටු අංක 12. එතන කියන දේ බලා ගන්න ආර්ථික භාණ්ඩ යටතේ. පුතේ එතන ලියා ගන්න ආර්ථික භාණ්ඩවල අපි ලියමු උවමනාවන්ට සාපේක්ෂව උවමනාවන්ට සාපේක්ෂව සැපයුමේ හිඟකමක් පවතින. සැපයුමේ හිඟකමක් පවතින. ආවස්තික පිරිවැයක් සහිතව ආවස්තික පිරිවැයක් සහිතව ලබාගත යුතු වන
හිඟ භාණ්ඩ වේ. හිඟ භාණ්ඩ වේ. බාන්න එතන කියනවා පුතේ උදාහරණ ගොඩනැගිලි මෝටර රථ පරිගණක ඕන තරම් ලිව්ව හැකි. මෙන්න මේ ටිකට ඉරි ගහගත්තට කමක් නැහැ. ආර්ථික භාණ්ඩවල මූලික ලක්ෂණ. ඒ ටික ඉරි ගහ ගන්න පුතේ. ආවස්තික පිරිවැයක් දරා තිබීම, උවමනාවන්ට සාපේක්ෂව හිඟ භාණ්ඩයක් වීම, නිෂ්පාදන ක්‍රියාවලියක් පැවතීම, මිනිස් තීරණවල ප්‍රතිඵලයක් වීම, නිරන්තරයෙන් තේරීම පිළිබඳ ප්‍රශ්නයකට පැනව නැගීම. ඒ කියන්නේ පුතේ ආර්ථික භාණ්ඩ ඇති තරම් නැති හින්දා සහ ඒවායේ විකල්ප භාවිතයක් තියෙන හින්දා නිතරම අපි හොඳම විකල්පයට මේ භාණ්ඩය යොදා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ විකල්ප අතර තෝරන්න වෙන ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. හැබැයි බලන්නකො දැන් හිරු එළිය අපි වී වේලන්න ගත්තත් මිරිස් වේලන්න ගත්තත් කිසි විටක තේරීමක් කරන්න අවශ්‍ය නැහැ. හේතුව අපරිමිත සැපයුමක්, අසීමිත සැපයුමක් තියෙන හින්දා. හොඳයි පුතේ එහෙනම් ලියා ගන්න ඔතන ඊළඟ මාතෘකාව දීලා තිනවා යාට ආර්ථික නොවන භාණ්ඩ. එතන වරහන් ඇතුලේ නෑ ඇල ඉරක් දාලා තිනවා නොමිල භාණ්ඩ කියලා. පාට තවත් ඇල ඉරක් දාලා ලියන්න පුළුවන් පුතේ නිදහස් භාණ්ඩ කියලා. නිදහස් භාණ්ඩ. right. හැමෝම බලා ගන්න මෙහෙම කියනවා. ආයතන ලියා ගන්නකො පොඩි නිර්වචනයක් අපේ නිර්වචනේ ලියන්නකො. අපි ලියමු. ආවස්තික පිරිවැයක් නොදරා ආවස්තික පිරිවැයක් නොදරා ශූන්‍ය මිලක් යටතේ වුවද ශූන්‍ය මිලක් යටතේ වුවද අසීමිත සැපයුමක් පවතින අසීමිත සැපයුමක් පවතින ඒ කියන්නේ මිලක් නැතත් අසීමිත සැපයුමක් තියෙනවා. ශූන්‍ය මිලක් යටතේ වුවද කිව්වේ ඒකයි. අසීමිත සැපයුමක් පවතින ස්වභාව ධර්මයේ දායාද ලෙස ස්වභාව ධර්මයේ දායාද ලෙස ලැබී ඇති නිෂ්පාදන වේ. ලැබී ඇති නිෂ්පාදන වේ. බලන්න පුතේ එතන කියනවා තවදුරටත් නැතහොත් ශූන්‍ය මිලකදී අපිරිමිතව සැපයුමක් පෙන්눔 කරන භාණ්ඩ හා සේවාවන්ය සැපයුම ස්වභාව ධර්මයා විසින් තීරණය කෙරේ. උදාහරණ දීලා තිනවා අර මං කිව්වේ හිරු එළිය වාතයේ වර්ෂා ජලය වගේ දේවල්. තව ඔය ස්වභාවික අලංකාරය ගන්න පුළුවන් නේද? ඒකත් මේ ස්වභාවික පිහිටීම දැන් අපි දූපතක්ව පිහිටීම ඒක අපිට ආර්ථික නොවන භාණ්ඩයක් වගේ. අනිත් රටවල් වලට ඒ වරප්‍රසාද නැහැනේ නේද? හරි. පුතේ ඊළඟට කියනවා ආර්ථික නොවන භාණ්ඩවල විශේෂ ලක්ෂණ කියලා තියෙනවනේ ඔය පුතාලට. ඒ ටික ඉරි ගහ ගන්න. ඒ කියන්නේ මේ මාතෘකාව highlight කරගන්නකො රතු තරු ලකුණක් දාලා. ඒව පාඩම් කරන්න. ඕව අහනවේ. බලන්න එක නිෂ්පාදන ක්‍රියාවලියක් නොමැත. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ දායාද විදියටනේ හම්බෙන්නේ. දෙක සැපයුම ස්වභාව ධර්මයා විසින් තීරණය කිරීම. තුන නිෂ්පාදන පිරිවැයක් දැරීමට සිදු නොවේ. ඔව්. ක්‍රියාවලියක් නැත්තම් පුතේ පිරිවැයකුත් නැහැනේ. ඊළඟට හතර තේරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති නොකර නැත්තම් නොගනි. ඒ කියන්නේ තෝරන්න ඕනේ. මම අර කිව්වේ හිරු එළියේ විකල්ප භාවිත අතර තෝරන්න වෙන්නේ නැහැ. මොකද මේ අසීමිතව සපයන හින්දා.
ඊළඟට උවමනාවන්ට සාපේක්ෂව අසීමිත සැපයීමක් පැවතීම. මේකත් කියලා තියෙනවා. සැපයීම අසීමිතයි කියන කාරණේ. පුතේ ලක්ෂණ 4ක් විතර පාඩම් කරගන්න පුළුවන් නේ පුතාලට. හදලත් ලිව්වේ හැකි. නැත්තම් පාඩම් කරගන්න. ඒක තමයි තියෙන එකම දේ. හරි ඊළඟට ඕන් අර මම කිව්වා මොකද්ද? පොඩ්ඩක් අහගන්න අහපව මතක් කරන්න. මිලක් අය කරන හැම භාණ්ඩයක්ම ආර්ථික නොවන නැත්නම් මිලක් අය නොකරන හැම භාණ්ඩයක්ම ආර්ථික නොවන භාණ්ඩ වෙයි කිව්වොත් වැරදි. ඒ තර්කයේ බිඳින්න තමයි මේ ප්‍රශ්නේ මම ඔයාලට දීලා තියෙන්නේ. බලන්න මොකද්ද මේක කියන්නේ? මිලක් නොගෙවන නැත්නම් නොගෙවීම මත කිසියම් භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක්ද නැද්ද යන්න තීරණය කළ නොහැක. තවදුරටත් කියනවා භුක්ති විඳින්නන් විසින් කිසියම් භාණ්ඩයක් සඳහා මිලක් නොගෙව්වද ඒවා නොමිලේ ලබා දීමට නැත්නම් ලබා දෙන දෑ එතන පොඩක් නොමිලේ ලැබුණද සමාජයේ කවර පාර්ශවයක් හෝ ඒ සඳහා පිරිවැයක් හෝ මිලක් දරා ඇතනම් මේවා ආර්ථික භාණ්ඩ වේ. ඒ කියන්නේ පුතේ අපි බලන්න ඕනේ ඉස්සල්ලාම ගැනුම් කරුට නොමිලේ ලැබෙන්නේ ඇයි කියලා. ගැනුම් කරුට නොමිලේ ලැබිලා තියෙන පුතේ පිරිවැයක් නැති හින්දා නා. ඒක ආර්ථික නොවන භාණ්ඩයක්. ගැනුම් කරුට නොමිලේ ලැබිලා තියෙන්නේ වෙන කවුරු හරි ඒ පිරිවැය නැත්තම් මිල ගෙවනවා නම් ඒක ආර්ථික භාණ්ඩයක්. දැන් උදාහරණයක් අපි හිතමුකෝ හිරු එළිය නොමිලේ ලැබෙන්නේ එතන ආවස්තික පිරිවැයක් නැති හින්දා. හැබැයි පාසල් නිල ඇඳුම් නොමිලේ ලැබෙන්නේ ආවස්තික පිරිවැයක් නැති හින්දා නෙමෙයි. ආවස්තික පිරිවැයක් තියෙනවා. ආණ්ඩුවට අවශ්‍යයි රජයට නැත්තම් අවශ්‍යයි මහජනතාවගේ සමාජ සාධාරණත්වය ඇති කරන්න. දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න. ඒ හින්දා ඒවා නොමිලේ දෙනවා. හැබැයි කවුද පිරිවැය දරලා තියෙන පුතේ? රජයේ දරලා තියෙන. ඒ හින්දා ඒක ආර්ථික භාණ්ඩයක්. බලන්නකෝ ඒකේ මං කියලා තියෙනවා පහලින් රජයේ විසින් නොමිලේ ලබා දෙන මොනවද? ලබා දෙන සහල් ඊළඟට පාසල් සිසුන්ට නොමිලේ ලබා දෙන නිල ඇඳුම් නොමිලේ ලැබෙන වාරි ජලය මම ওই තුනම කියලා දුන්නා. හරි. රයිට්. එතකොට ඔන්න ඔය කියන හින්දා අපි ආර්ථික විද්‍යාවේ නොමිලේ හම්බුණත් ආර්ථික භාණ්ඩයක් කියලා හැම එකක්ම සලකන්නේ නැහැ. හරි දැන් මගේ පුතාලගේ වෙලාව. මම ඔයාලට දෙනවා පුතේ විනාඩි 10ක කාලයක්. ඔය 10 මදි වුණොත් මම පස්සේ ආයෙ දෙන්නම්. මේකේ බහුවර්ණ ප්‍රශ්න 4ක් තියෙනවා ඉස්සෙල්ලා මේ 4 කරා. ඊට පස්සේ රචනා පේපර් එකේ ප්‍රශ්නයක් තියෙනවා ඒක ඔයාලට ඔතන ලියන්න බෑ. ඒක අපි ලියමු. ඊළඟට අර හිස්තැන් පුරවන්න ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ ටික කරන්න ඕන. හරි ඉස්සෙල්ලා මම පුතාලා අර කෙටි ප්‍රශ්න 4 කරන්න. විනාඩි 10න් විනාඩි 5න් 6න් කර හැකියි. කෙටි ප්‍රශ්න 4යි තියෙන්නේ. ඒ අර උගන්වපුවා මතක් වෙන. ටක් ගාලා කරමු බලන්න මේ ටික. ඉක්මනින් ලියමු. හරි බලමු අපි තාම නම් කරලා නැතුව ඇති. හරි තා විනාඩි 2 3ක් දෙන්න කරන්න. හැමෝම කරන්න ඕන. මම විනාඩි 2 3ක් දෙන්න. කෙටි ප්‍රශ්න 4 විතරක් හරි කරන්න.
හරි එහෙනම් අපි බලාගෙන යමු පුතාලා. ඔයා බලා ගන්න ඔයාගේ ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නය. ඔන්න හොඳට බලා ගන්න මං කියන එක අහගෙන ඉන්න. ආර්ථික විද්‍යා අර්ථකථනය අනුව නොමිල භාණ්ඩයක් free goods යන්න වඩාත් හොඳින් නිර්වචනය කළ හැක්කේ 2007 A level වල දීලා තිබ්බ ප්‍රශ්නේ බලා ගන්න උත්තරේ නොමිල භාණ්ඩවල නිර්වචනය. දැන් අර දිග නිර්වචනයේ උත්තරේ නෑ වෙන්නේ නැති පුතේ. හැබැයි වාට දීලා තියෙන උත්තර අතරින් උත්තරයක් හොයා ගන්න ඕන ඔයා. බලන්න එක පාරිභෝගිකයාට ශූන්‍ය මිලකදී සැපේන භාණ්ඩයක් ලෙසයි. එහෙම කිව්වොත් වැරදිනේ පුතේ. ශූන්‍ය මිලට හම්බෙන හැම එකක්ම නොමිල භාණ්ඩ නෙවෙයි. රජයේ විසින් නොමිලේ ලබා දෙන භාණ්ඩ. ඒකත් වැරදි. එම භාණ්ඩේ නිෂ්පාදනය කිරීම සඳහා හිඟ සම්පත් භාවිතා නොකරන භාණ්ඩයක් ලෙසයි. පුතේ ඇත්තටම උත්තරේ ඒක. ඇයි? දරුවනේ හිඟ සම්පත් භාවිතා කරන්නේ නැහැ කියන්නේ ආවස්තික පිරිවැයක් නැහැ. ස්වභාව ධර්මයේ දායාද විදියට නොමිලේ ලැබෙන භාණ්ඩ නැත්නම් අපි කියන්නේ නොමිල භාණ්ඩ ලැබෙන්නේ. ආර්ථික නොවන භාණ්ඩනේ නොමිල භාණ්ඩ කියන්නේ. ඒතර එතනදී හිඟ සම්පත් භාවිතයක් නැහැ. නේද? ස්වභාව ධර්මයේ දායාදයක් විදියට ලැබෙන හින්දා. ඒ හින්දා උත්තරේ ගන්න වෙන්නේ පුතේ තුන්වෙනි උත්තරේ. දැන් ගොඩාක් ළමයි උසස් පෙළ විභාගෙදිත් පළවෙනි ප්‍රශ්නේ ගහන්න ඇති. ඔයත් එකපාරම එතෙන් ගිහිල්ලා මතක නැත්තම් නොමිල භාණ්ඩ කියලා තියෙන හින්දා නොමිලේ හම්බෙන භාණ්ඩ කියලා ගහලා එනවා. බලන්න ඒ හින්දා අවබෝධයෙන් ඉන්නේ. ඊළඟ ආර්ථික භාණ්ඩයක් යනු බලමු එක ලාභයක් සහිතව අලෙවි කරනු ලබන භාණ්ඩ නෑ. එහෙම කියන්න බෑනේ ලාභ ලැබෙන භාණ්ඩ ආර්ථික භාණ්ඩ කියලා කියලා දුන්නේ නැහැ කවුරු. දෙක වැඩිවන කාර්යක්ෂමතා තත්වයක් යටතේ නිෂ්පාදනය කරන භාණ්ඩ නෑ. එහෙම නිර්වචනයක් දුන්නෙත් නෑ. තුන බලන්න කොච්චර ලේසිද කියලා. පෞද්ගලික අංශයෙන් පමණක් සපයන භාණ්ඩ නෑ. එහෙම කියන්නත් බෑ. පෞද්ගලික අංශේ විතරයි මේ ආර්ථික භාණ්ඩ සපයන්නේ. ඒක වැරදිනේ. හතර ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ. අන්න උත්තරේ. ආවස්තික පිරිවැයක් තියෙනවා නම් පුතේ අනිවාර්යෙන් මේක ආර්ථික භාණ්ඩයක් නේ. අපි කිව්වනේ ආවස්තික පිරිවැයක් තිබුණොත් තමයි පුතේ මිලක් අය කරන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. ආර්ථික විද්‍යා ශිෂ්‍යයෙකු වශයෙන් ඔබට එකඟ විය නොහැකි ප්‍රකාශය පුතේ දැන් ඔය අර පැරණි විභාගවල 1999 නේ ඔය තියලා තියෙන පේපර් එකේ 2001 අවුරුද්දට කලින් සමහර බහුවර්ණ පේපර් වල උත්තර එකකට වඩා හරි උත්තර තිබිලා තියෙනවා. ඇත්තටම මේ කාලේ විභාගේ අමාරුයි. දැන් ඔයාගේ පේපර් වල අනිවාර්යයෙන්ම උත්තර එකයි හරි. දැන් උත්තර දෙක තුනක් හරි ඒව තිබ්බහම මාර අමාරු වෙටෙනවනේ පුතේ. හරි. බලන්නකො මේකේ උත්තර දෙකක් විතර තියෙන්න පුළුවන්. ඉස්සලා කියවන්නකො. මේකේ අහන්නේ නිවැරදි ප්‍රකාශ මොනවද කියලා. එකඟ විය නොහැකි ප්‍රකාශ අහන්න. එකඟ විය නොහැකි ප්‍රකාශ. එක නියං කාලයේදී වර්ෂාව නැති බැවින් වර්ෂා ජලය හිඟ භාණ්ඩයක් බවට පත්වේ. එබැවින් එය ආර්ථික භාණ්ඩයක් වේ. කවුරු හරි කියන්න බලන්න දන්න කෙනෙක් ඉන්නවා නම් එකඟ වෙනවද නැද්ද? මෙයා කියන පුතේ නියං කාලේට වර්ෂා ජලය නැල්ලු. ඒ හින්දා වර්ෂා ජලය හිඟ භාණ්ඩයක් බවට පත් වෙනවලු. ඒ හින්දා වර්ෂා ජලය කියන්නේ ආර්ථික භාණ්ඩයක් කියලා කියන්නේ. එකඟද? දෙයියනේ. කියන්නකෝ එකඟද? එකඟ වෙන්නේ නැහැ. ඇයි? පුතේ මෙහෙමයි. නියගේ කියන්නේ කොහොමත් වර්ෂාව නැති කාලේනේ දරුවෝ. ඉතින් ඒ කාලේට වර්ෂා ජලය නෑ තමයි. ඉතින් ඒ කාලේට වර්ෂා ජලය නෑ කියලා වර්ෂා ජලය ආර්ථික භාණ්ඩයක් කියලා කියන්න බෑ. ඒකට හේතුව වර්ෂා ජලයේ ලැබෙන වෙලාවේ අසීමිතව අපිට ලැබෙනවා. ඒකයි අපි ඒක ආර්ථික නොවන භාණ්ඩ ගණයට දාන්නේ. ඒ නිසා මේ තර්කයේ වැරදි. එහෙනම් ඒක එක උත්තරයක්.
ඒ කියන්නේ අපි ගත්ත පළවෙනි එක උත්තරයක් විදිහට ලකුණු කරගන්න පුළුවන්. එකඟ නොනෙවනේ අහන්නේ. දෙක ශිෂ්‍යයන්ට නොමිලේ ලැබෙන බැවින් පාසල් පොත් ආර්ථික භාණ්ඩයක් නොවේ. ඒකත් වැරදින්නේ දැන් අද කියලා දුන්නානේ. ආර්ථික භාණ්ඩයක් නේ ඒක. එහෙනම් ඒකත් උත්තරයක්. ඒකට පළවෙනි එකයි දෙවෙනි එකයි දෙකම උත්තර. 3 සම්පත් ඌන උපයෝජන තත්ත්වයක් සෑම විටම දක්වන්නේ නිෂ්පාදන හැකියා මායිමට වම්පසින් නැති කිසියම් ස්ථානයකි. පුතේ ඒක හරි. ඔයා ඒක දන්නේ තාම නිෂ්පාදන හැකියාවක් උගන්වලා නැහැ. මේවා විභාග ප්‍රශ්නනේ. ඒ හින්දා මයි පුතාලාට තාම මේක කියලා දීලා නැහැ. මේ පාඩම ඉවරලා දැන් ලබන සතියේ නිබන්ධන දෙනවා. මම ඔයාලට කිව්වා වෙන්න ඇති මම මැසේජ් එකක් දාලා තිබ්බා 12 වෙනිදා පොළොන්නරුවේ දෙනවා ටිනෙට් එකේ 12 වෙනිදා උදේ 9 ඉඳලා 2 වෙනකන් ටිනෙට් ආයතනයේ දෙනවා පොළොන්නරුවේ 13 වෙනිදා දෙනවා උදේ 9 ඉඳලා 2 වෙනකන් හිඟුරක්ගොඩ දීපාලෝක ආයතනයේ 15 වෙනිදා 14 නෙවෙයි 15 ඉරිදා තක්සිලා ආයතනයේ දෙනවා මැදිරිගිරියේ උදේ 9 ඉඳලා 12 වෙනකන් දර්පස්ට් ආයතනයේ දිවුලංකඩවල එතන තියෙනවා 1 ඉඳලා 3 වෙනකන් 15 වෙනිදා. එහෙනම් ඔය කියපු ටයිම් ටේබල් එකේ කැමති තැනකට ඔයා පහසු තැනකට එන්න. පන්ති පටන් ගත්තාම කොහේ පන්ති ආවත් ප්‍රශ්නයක් නැහැ. ටියුට් ගන්න ඔයා කැමති තැනකට පහසු තැනකට එන්න. ගිණුම්කරණේ ව්‍යාපාර අධ්‍යයනයේ ආර්ථික විද්‍යාව ටියුට් තුනම ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයා 12 වෙනිදා 13 වෙනිදා 15 වෙනිදා කියන දවස් තුනෙන් එක ඒ තැන්වලට සහභාගී වෙන්න මම ඔයාගේ WhatsApp group එකට මැසේජ් එකක් දාලා තිනවා පුතේ. මොකද අපි පන්ති ගාස්තු අය කරලා ඒ පන්ති ගාස්තු යටතේ නිබන්ධන පේපර් කට්ටල ඔක්කොම දීලා ඒ අය වෙනම group එකක් හරි හදලා ඒකට තමයි link ටික දාන්න වෙන්නේ. මොකද හැමෝම නැත්තම් පුතේ මේ අපිට මේ දේ කරගෙන යන්නත් අපහසුතාවයක් තියෙනවනේ නේද? ඒ හැම වියදමක්ම දරාගෙන අපි හැමෝම සාධාරණ විදියට මේ වැඩේ කරගෙන යනවා. මොකද ඔයාලත් දන්නවා අපි සෑහෙන මහන්සි වෙනවා ඔයාලට වෙනුවෙන් වියදම් කරන්න වෙනවා. ඒ ඔක්කොමත් එක්ක පන්ති පිළිවෙලකට කරගෙන යනවා. විෂය නිර්දේශේ ගානට ආවරණය කරගෙන යන්න ඕන. නේද? හැම අතරම පරිපාලනයක් තියෙන්න ඕනේ පන්තිය තුල. ඒ ඔක්කොමත් එක්කලා ඔයත් ඒකට අවනත වෙලා වැඩේ කරගෙන යන්න ඕන. ඒ වගේම දැනට පන්ති වලට සම්බන්ධ නොවිච්ච අලුත් දරුවෝ ඉන්නවනම් ඒ අයට කියන්න මේ තාම ඉතින් ඔයාගේ පළවෙනි පාඩමේ යන හින්දා පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. පුතේ අපි දන්නේ නැහැ කොයි කාලේ ඔයාට මේ සාමාන්‍ය පන්තියක් ආරම්භ කරන්න පුළුවන් වේද කියලා. දැන් මම ඒකයි කිව්වේ අර ගෲප් මට්ටමින් හරි ක්ලාසස් හදා ගන්න පුළුවන් නම් අපි ගෲප් ක්ලාස් හරි කරන්න එනවා. ඒක ගැටලුවක් නැහැ. ගෙවල් වලින් ඔයාලගේ දරුවෝ ගෙවල් වල අය දෙමාපියෝ කැමති නම් එහෙම කණ්ඩායමක් හදාගෙන කියන්න ගෲප් මට්ටමින් හරි ක්ලාසස් කරලා දෙනවා. හැබැයි ඉතින් එතෙක් ඔන්ලයින් පන්ති යනවා අපි. ඒ ඔන්ලයින් පන්ති යන අතරතුර ගෲප් ක්ලාස් කරන්න පුළුවන්. ඒ ගෲප් වල ළමයිට ඔන්ලයින් වලට සම්බන්ධ වුණ හැකි එක පන්ති ගාස්තුවයි අය කරන්නේ දෙකටම සල්ලි ගන්නෙ නේ. කෙසේ හෝ එහෙම යන්න වෙනවා. මේ தત્ත්වය කොයි කාලෙක පහව යයිද කියලා කියන්න බෑනේ පුතේ. දැන් බලන්නකො මේ දවස්වල පොළොන්නරුවෙත් එන අවදානන් ඈ. ඔයාලගේ දෙමාපියෝ ඔයාලා පරිස්සම් වෙලා ඉන්න. යන ඕන තැනක මාක්ස් දාලා සැනිටයිසර් භාවිතා කරලා හරිය ආරක්ෂිතව ඉන්න. මොකද මේ දන්න අපි දන්න අඳුරන දැන් කීප දෙනෙකුට හැදිලා ළමයි. ඒක ඉන්න බරපතල තත්ත්වයක්. ඒක හැදිච්ච කෙනෙක්ම තමයි දන්නේ. මොකද ඊටාම අපහසුයි වෙයි මැරලා යන්න උනත් පුළුවන් පුතේ. ඒකට වයස බලපෑමකුත් නැහැ. දැන් හොගාලා හැදෙනවා. පොකුරු පිටින් හැදෙනවා. මේ නිවුස් වල අපිට දෙන දත්ත 100%ක් මේ නිර්වද්‍ය දත්ත නෙමෙයි දෙන්නේ. කුඩා සාවද්‍ය ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ මේ ඊට වඩා මරණක් තියෙනවා රෝගිනුත් තියෙනවා. එහෙනම් හරි බරපතල තත්වයක තියෙන්නේ. පොළොන්නරුවත් මං හිතන්නේ අවදානම් කලාපයක තියෙන පුතේ. පොළොන්නරුව කියන්නේ මේ මුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්තයක් විදියට. ගොඩාක් රෝගීන් ඉන්නවා. ඒ හින්දා හරිම අවදානම් කෑම බීම පවා ඊටාම මේ පාලනයක් සහිතව මේ තියාගන්න කඩවල් වලින් කණ එක එහෙම ගොඩක්ම අඩු කරා. ඒක ඔයාලා තීරණවා පොඩි ළමයි නෙමෙයි ඉන්නේ. හරි. ඊළඟට බීමට සුදුසු නාගරික ජනතාවට ආර්ථික භාණ්ඩයක් වේ බීමට සුදුසු ජලය. ඔව් ඒක හරිනේ පුතේ. එහෙනම් 1යි 2යි උත්තර දෙක එකඟ වෙන්න බෑ.
එතකොට ඒ උත්තර දෙකම ගහලා තියෙන්න ඕන. ගහලා නැත්නම් ඒ දෙක ගහන්න. ඊළඟ ප්‍රශ්නේ ආර්ථික භාණ්ඩයක විශේෂිත ලක්ෂණයක් වන්නේ. ඒක අහන්නේ 2010 අවුරුද්දේ. උත්තරය පාරිභෝගික නැත්නම් පාරිභෝගික අවශ්‍යතාවයන් සපුරාලීමට හැකියවීම. ඉතින් ඒක ආර්ථික නොවන භාණ්ඩ එකක් තියෙනවනේ නේද? ඒක ගන්න එපා. දෙක මිනිස් ජීවිත සඳහා අවශ්‍ය භාණ්ඩයක් වීම. ඉතින් ආර්ථික නොවන භාණ්ඩත් ඕනේනේ. 3 භාණ්ඩයේ සැපයීම සඳහා නිෂ්පාදන සම්පත් වැයවීම. ඒක තමයි පුතා හරිම උත්තරේ. සම්පත් වැය වෙන හින්දා පිරිවැයක් දරන්න වෙනවා. ඒ පිරිවැයක් තියනවා කියන්නේ ඉතින් මිලක් අය කරන්නත් වෙනවා. ඒක තමයි ලක්ෂණය. 3 උත්තරේ. හරි ඊළඟ රචනා ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි ලියන්න තියමු. ඊට කලින් මම ඔයාට තනියෙන් කරන්න තියෙනවා 1993 අහපු ප්‍රශ්නේ පහත දැක්වෙන දෑ ආර්ථික භාණ්ඩ වශයෙන් ඔබ සලකන්නේද හේතු දක්වන්න. ඒ කියන්නේ ආර්ථික භාණ්ඩයක්ද නැද්ද කියලා ලියලා හේතු ලියන්න ඕන. හරි මම විනාඩි 5ක් ආයෙ දෙනවා. දැන් ලියන්න නැතු ඉන්න බෑ. පැන්සල හරි අරගෙන ලියන්නේ කාරණා ටික. මම පුතාලා ලියන්න පටන් ගන්න පිටු අංක 13 ප්‍රශ්න අංක 6 කොටස් 5ක් තියෙනවා. ආර්ථික භාණ්ඩයක්ද නැද්ද කියලා හේතු ලියන්න ඕන. මම බලමු මොනවද ලියන්නේ කියලා ඔයා. ඒ කතාවත් එක්ක ඊළඟට අපි යන්නේ පුතේ මේ ටියුට් එකේ අවසාන මාතෘකාවට. අදින් ඉවරයි මේ නිබන්ධනය. ඒතර ලබන සතියේ ඉඳලා අලුත් නිබන්ධනයක් ඔයාට පටන් ගන්නවා. හැමෝම ඒක ගන්න අනිවාර්යෙන් එන්න වෙනවා. හැමෝම ලියන්න. නිකන් ඉන්න එපා. කම්මැලිකමට නිකන් ඉන්න එපා. විනාඩි දෙක තුනක් දෙන්න. ඒ දෙන්නේ පුතේ වාගේ අවස්ථාව. ඉවරද? තව විනාඩි දෙකක් දෙනවා. ටක් ගාලා ලියමු. හරි එහෙනම් බලමු. පොඩි දෙයයි එතන තියෙන්නේ. හොඳට බලන්න තේරෙන්නේ නැත්නම් අල්ලගන්න බලන්න ඕන මං කියලා දෙද්දි. හේතුත් එක්ක මං දැන් කියලා දෙනවා හොඳට බලන්න ඉන්න පුතාලා. එක රෙදි ඔතන විවීම නෙමේ රෙදි වේලීම සඳහා යොදා ගන්නා හිරු එළිය. රෙදි වේලන්න ගන්න හිරු එළිය කියන්නේ පුතේ ආර්ථික නොවන භාණ්ඩයක්.
හේතු දෙකක් තියෙනවා ප්‍රධාන. එක ආවස්තික පිරිවැයක් නොමැතිවීම, අසීමිත සැපයුම. ඒ දෙකම ගන්න පුළුවන්. එහෙනම් ලියන්න මේ දෙකම ආර්ථික නොවන භාණ්ඩයක් වේ. ආවස්තික පිරිවැයක් නොමැතිව අසීමිතව ලැබීම. එහෙම ලියුණා හරි. ආර්ථික නොවන භාණ්ඩයක් වේ. ආවස්තික පිරිවැයකින් තොරව අසීමිතව ලැබීම. ඊළඟ දෙක ලිඳකින් ලබා ගන්නා පානීය ජලය. සමහරු වරද්දගෙන ඇති. ලිඳකින් ලබා ගන්නා පානීය ජලය කිව්වහම පුතේ ඒක ආර්ථික භාණ්ඩයක් ගණයට වැටේ. හේතුව තමයි ලිඳකින් බොණ්ඩ වතුර ගන්න මේ ආවස්තික පිරිවැයකින් තොරව බෑනේ පුතේ. ඉස්සලා ලිඳ හාරන්න ඕන. ඒ සඳහා පිරිවැයක් දරන්න වෙනවා. ඊට පස්සේ වතුර ගන්නත් තව බාල්දියක් හරි කඹයක් හරි යොදාගෙන ඒකටත් පිරිවැයක් දරන්න වෙනවා. එතකොට ලිඳකින් ලැබෙන පානීය ජලය ස්වභාවිකව ලැබෙන එකක් නෙවෙයි. පිරිවැයකින් තොරව ලැබෙන එකක් නෙවෙයි. එහෙනම් ලියන්නේ ඒක ආර්ථික භාණ්ඩයක් වේ. ආවස්තික පිරිවැයක් දැරීමට සිදුවීම. ආවස්තික පිරිවැයක් දැරීමට සිදුවීම. ඊළඟ ප්‍රශ්නේ. පාසල් ළමුන්ට නොමිලේ ලැබෙන දිවා ආහාරය. ඒකත් දැන් මේ ටිකට ඉස්සලා කියලා දුන්නා. අර නොමිලේ ලැබෙන පොත්පත් වගේ තමයි. ආර්ථික භාණ්ඩයක්. දිවා ආහාරයේ නොමිලේ හම්බුණාට රජයේ හෝ වෙනත් මේ NGO ආයතනයකින් හෝ පිරිවැයක් දරලා තියෙන්නේ. සමාජයේ කවුරු හරි පිරිවැයක් දරලා. ලියා ගන්න. ආර්ථික භාණ්ඩයක් වේ. ආවස්තික පිරිවැයක් දරා තිබේ. ආවස්තික පිරිවැයක් දරා තිබේ. ඊළඟට පුතේ මේ කැලෑවකින් සපයා ගන්නා දර. නෝක විභාගෙටත් දීලා තිබ්බ ළමයි ගොඩාක් අය වැරැද්දුවා. කවුරු හරි මේ පන්තියේ දරුවෙක් කියන්නේ කැලෑවකින් සපයා ගන්නා දර ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද? දැන් මට උත්තර ඕන ලියලා තියෙන්නේ. කැලෑවකින් සපයා ගන්නා දර වැටෙන්නේ ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද? ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික ආර්ථික නොවන භාණ්ඩ. ඇයි ආර්ථික නොවන භාණ්ඩ වෙන්නේ? උත්තරේ නම් වැරදි. පුතේ කැලෑවකින් සපයා ගන්නා දර කිව්වහම ඒක ආර්ථික නොවන භාණ්ඩයක් වෙන්නේ නැහැ. දර ස්වභාවිකයි වෙන්නේ නැති. හැබැයි පුතේ කැලෑවෙන් දර සපය ගන්න පිරිවැයක් දරන්න වෙනවා නේද? අපි කවුරු හරි එක්කරන ගිහිලා දර ටික කපන්න වෙනවා. ඒ සඳහා යාට පඩියක් ගෙවන්න වෙනවා. නැත්නම් අපි කාලයක් ඒ සඳහා වියදම් කළොත් එහෙම අපිට මේ අපේ ශ්‍රමයේ ආවස්තික පිරිවැයක් තියෙනවා. අනිත් එක ඇති තරම් දර ඇත්තෙත් නෑ. ඒ ඔක්කොම ලක්ෂණ හොයලා බලපුවහම පුතා සබහා දහමෙන් ලැබුණා කියලා ආර්ථික නොවන භාණ්ඩයක් වෙන්නේ. එතෙන්ද පිරිවැයක් දරලා තියෙනවා. විශේෂයෙන් ආවස්තික පිරිවැයක් තියෙනවා. ඒ හින්දා ආර්ථික භාණ්ඩයක් කියලා ගන්න. ඕක වරද්දලා තිබ්බ ගොඩක් ළමයි විභාගෙට. අලියා ගන්න ආර්ථික භාණ්ඩයක් වේ. ආවස්තික පිරිවැයක් සහිතව ලබාගත යුතු වීම. ආවස්තික පිරිවැයක් සහිතව ලබාගත යුතු වීම. හරි පුතේ ඊළඟට පස්වෙනි ප්‍රශ්නය අහනවා ලොතරැයි ත්‍යාගයක් වශයෙන් දිනා ඇති මෝටර රථය. දැන් ඒක නම් ලියන්න ඇති කියලා හිතනවා වැරද්දුවා නම් ඒක නම් දුර්වලයි ඔයා. ලොතරැයි ත්‍යාගයක් වශයෙන් දිනා ඇති මෝටර රථය කියන්නේ පුතේ ඒක ආර්ථික භාණ්ඩයක්. ඇයි ලොතරැයි ත්‍යාගයක් විදිහට මෝටර රථයක් ලැබුණට මේ අපිට නිකන් හම්බෙන එක ඇත්ත. ඒ වුණාට පුතා ඒ මෝටර රථය හදන කෙනා ඒකට පිරිවැයක් දරලා තියෙනවා. ඒ ලොතරැයි මණ්ඩලයේ ඒක සල්ලි වලට අරගෙන තමයි අපිට දීලා තියෙන්නේ. ඒතර ඒකට එයාලට පිරිවැයක් දරන්න වෙනවා. අපිට ඇතිතරම් මෝටර රථ ඇත්තෙත් නෑනේ. නේද? හිඟ සම්පත් භාවිතා කරලා මිනිස් තීරණවල ප්‍රතිඵලයක් විදිහට තමයි බිහි වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ හැම ලක්ෂණයක්ම ආර්ථික භාණ්ඩවල ලක්ෂණ. එහෙනම් ලියා ගන්න මම පුතාලා ආර්ථික භාණ්ඩයක් වේ. ආර්ථික භාණ්ඩයක් වේ.
හේතුව ලියන්න ආවස්තික පිරිවැයක් සහිතව ආවස්තික පිරිවැයක් සහිතව ලබාගත යුතු වීම. ආවස්තික පිරිවැයක් සහිතව ලබාගත යුතු වීම. හොඳයි. ඔන්න පුතේ ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ ගැන මම හැඳින්වීමක් කළා. ඔයාට මම ඒ ටික විස්තරාත්මකව කියලා දුන්නා. තව එක භාණ්ඩයක් ඔතන ලියා ගන්න ඕන පුතේ. ඔතන ඉඩ දීලා නැහැ. ඒ වුණාට කමක් නැහැ. ඔයා මෙන්න මෙතන ඒක ලියා ගන්න. මම තැන කියන්නම්. හරි. පුතේ ඔයාගේ මේ කවර් පේජ් එකට යන්නකෝ. කවර් පේජ් එකේ ඇතුල් පැත්තේ පොඩි වාක්‍ය දෙකයි ලියන්න තියෙන්නේ. එතන මේ අවශ්‍යයි ඒක ලියා ගන්න ඕන. ඔයා ලියන්න පුතේ නීච භාණ්ඩ කියලා. නීච භාණ්ඩ. නීච භාණ්ඩ. නීච භාණ්ඩ. හරි දැන් අහගන්නකො නීච භාණ්ඩ කියන ඒවා. පුතේ අපි නීච භාණ්ඩ කියලා හඳුන්වන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි කියනවා පරිභෝජනයේදී ඍණ උපයෝගීතාවයක් හෙවත් ඍණ තෘප්තියක් නැත්නම් අනුපයෝගීතාවයක් ලබා දෙන භාණ්ඩ. ඒ කියන්නේ මේවා පරිභෝජනය කරන්න කැමැත්තක් නැහැ. පරිභෝජනයෙන් තෘප්තියක් ලැබෙන්නේ නැහැ. අපි මෙවැනි භාණ්ඩ ඉවත් කරන්න තමයි කැමති. කාට හරි පුළුවන් නම් කියන්න එවැනි භාණ්ඩ ගණයට මොනවද ලැබෙන්නේ කියලා. මොනවද ලැබෙන්නේ? මොනවද පවතින්නේ? පරිභෝජනයේදී ඍණ උපයෝගීතාවයක් නැත්නම් ඍණ තෘප්තියක් හෙවත් අනුපයෝගීතාවයක් පවතින භාණ්ඩ. මොනවද තියෙන්නේ? ඒ කියන්නේ අපි මේවා ලං කරගන්න නෙමෙයි කැමති ඈත් කරගන්න. ඉවත් කරන්න තමයි කැමති. පරිභෝජනය කරන්න කැමති නෑ. මොනවද කියන බලන්න කාට හරි හිතෙනවා නම් උදාහරණයක්. පරිසර දූෂක පරිසර දූෂණය. ඒ කියන්නේ දැන් දූෂණය වෙච්ච ජලය, දූෂිත වායුව. very good. වෙන මොනවද තියෙනවාට හිතන? රෝගකාරක විස බීජක රෝගකාරක විස බීජ. තව ඕනනම් ගත්ත හැකි වල් පැලෑටි වගේ දේවල්. ඈ ඒවා තමයි පුතේ අපි නීච භාණ්ඩ ගණයට ගන්න. ඒ කියන්නේ අපිරිසිදු වාතය, අපිරිසිදු ජලය, කැලිකසල, රෝගකාරක විස බීජ මේ වගේ දේවල් පරිභෝජනය කරන්න නෙමෙයි අපි කැමැත්තක් දක්වන්නේ. ඒවා අපි ගාමින් ඈත් කරන්න. අපි සල්ලි උනත් වියදම් කරනවා. එවැනි දේ අපි කියනවා නීච භාණ්ඩ කියලා. හරි ලියන්නකො මයි පුතාලා මෙහෙම. ලියන්න. නීච භාණ්ඩයක් යනු නීච භාණ්ඩයක් යනු පරිභෝජනයේදී ඍණ තෘප්තියක් හෙවත් පරිභෝජනයේදී ඍණ තෘප්තියක් හෙවත් අනුපයෝගීතාවයක්. අනුපයෝගීතාවය කියන්නේ උපයෝගීතාවයක් නැහැ කියන එක. අනුපයෝගීතාවයක් ඍණ තෘප්තියක් හෙවත් අනුපයෝගීතාවයක් පවතින භාණ්ඩ නීච භාණ්ඩ වේ. නීච භාණ්ඩ වේ. මේවා පරිභෝජනයෙන් ඉවත් කිරීම සඳහා පිරිවැයක් දරනු ලබයි. හරි අපි උදාහරණ දෙක තුනක් ලියමු. උදාහරණ කියලා ලියන්න පුතේ කැලිකසල
දූෂිත වායුව දූෂිත වායුව වල් පැලෑටි වගේ දේවල්. හරි. දැන් අපි යන්න හදන්නේ පුතේ ඔයාගේ මේ ටියුට් එකේ අවසාන මාතෘකාව සාකච්ඡා කරන්න. ඒ තමයි පරිභෝජනය කියන මාතෘකාව. මේකේ පොඩි වැදගත් කාරණයක් කියලා දෙන්න තියෙනවා. ඒ හින්දා පොඩ්ඩක් අහගන්න. පරිභෝජනය. පරිභෝජනයට අපි කියන්නේ ඉංග්‍රීසියෙන් consumption කියලා. පරිභෝජනය. අපි බලමු මොකද්ද පරිභෝජනය කියලා කියන්නේ. පුතේ පොදුවේ ගත්තහම පරිභෝජනය කියන්නේ කනවා කියන එක නෙමෙයි. දැන් අපේ ඔලු ගෙඩියේ තියෙන පුළුවන් අපි පරිභෝජනය කරනවා කියන්නේ කනවා කියන එක වගේ. නෑ පරිභෝජනය කියන්නේ ආහාර නම් අනුභව කිරීම තමයි. හැබැයි පොදුවේ පරිභෝජනය කියන එකනාගෙන් අදහස් වෙන්නේ මෙන්න මේකයි. මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම සඳහා භාණ්ඩ හා සේවා යොදා ගැනීමේ ක්‍රියාවලියට අපි කියනවා පරිභෝජනය කියලා. ආයෙත් කියන බලන්නකෝ. මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කර ගැනීම සඳහා භාණ්ඩ හා සේවා යොදා ගැනීමේ ක්‍රියාවලියට අපි කියනවා පරිභෝජනය කියලා. ඒතර පරිභෝජනය තුලින් අපේ අවශ්‍යතා හා වුවමනා ඉටු වෙන්න නම් පුජ්‍යලයා උපයෝගීතාවයකට පත් වෙන්න ඕන. අපි කියනවා පුතේ මේ පරිභෝජනයෙන් නැත්තම් පරිභෝජනය කිරීමේ ප්‍රතිඵල ලැබෙන්න නම් අපි උපයෝගීතාවයකට පත් වෙන්න ඕන. උපයෝගීතාවයක් ලබන්න ඕන. එහෙම ලැබෙන්නේ නැත්නම් පරිභෝජනයේ තේරුමක් නැහැ. මොකද්ද මේ උපයෝගීතාවය කියන්නේ? යුටිලිටි කියලා කියනවා ඉංග්‍රීසියෙන්. යුටිලිටි. උපයෝගීතාවය කියන්නේ පුතේ භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරලා පුජ්‍යලයකට ලැබෙන කායික හෝ මානසික වින්දනය, සතුට, තෘප්තිය අපි කියන උපයෝගීතාවය. දැන් උදාහරණයක් බඩගින්නේ හිටපු කෙනෙකුට බත් ටිකක් ආපුවාම කායික වශයෙන් සතුට වෙනවා බඩ පිරුණා කියලා. මානසික වශයෙන් සතුට වෙනවා ඒත් කුසගින්න නිවුණා කියලා නේද? ඒක තමයි කායික හා මානසික සතුට කියන්නේ. තව උදාහරණයක් ගත්තොත් දැන් අපි ඇඳුමක් ඇඳහම අපි හිත සතුටු වෙන්නත් ඕන, ගත සතුටු වෙන්නත් ඕන. එතකොට තමයි අපේ ඇඳුම් කියන අවශ්‍යතාවය ඉටු වෙන්නේ. ඒතර අපි කායිකවත් මානසිකවත් සතුටු වුණාම තමයි අපේ පරිභෝජනයේ ප්‍රතිඵල අපිට ලැබෙන්නේ. එහෙම නැතුව අපිට දැන් කණ්ඩ ඕනවට කෑව කියලාත් දැන් සමහරු ඔහෙ ඉන්නේ නේද? කිසි වැඩක් නැහැ. බඩ පිරුණාට විතරක් කායිකව මේ තෘප්තිමත් වුණාට විතරක් සමාජයට අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ නැහැ. මානසිකවත් තෘප්තිමත් වෙන්න ඕන. එහෙනම් කායික හා මානසිකව අපි සතුටු වුණොත් වින්දනයක් ලැබුවොත් තමයි පරිභෝජනයේ සාර්ථක වෙන්නේ. එහෙනම් පරිභෝජනය කියන්නේ මොකක්ද එතකොට? භාණ්ඩ නැත්නම් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමේ ක්‍රියාවලිය. ඒ පරිභෝජනය තුළින් අවශ්‍යතා හා වුවමනා ඉටු වෙන්න නම් කායික හෝ මානසිකව සතුටටපත් වෙන්න ඕන. ඒකට අපි කියනවා උපයෝගීතාවය කියලා. හරි දැන් බලා ගන්න මම පුතාලා කියන දේ හොඳට අහගෙන ඉන්න. එතන ලියා ගන්න පොඩි නෝට් එකක් පරිභෝජනය කියන තැන. අපි ලියමු. මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කර ගැනීම සඳහා මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කර ගැනීම සඳහා භාණ්ඩ හා සේවා යොදා ගැනීමේ ක්‍රියාවලිය පරිභෝජනයේ ලෙස හඳුන්වයි. දැන් බලන්න එතනින් පල්ලෙහා තියෙන වාක්‍ය කියව ගන්න මෙහෙම. ආර්ථිකයක නිෂ්පාදනය හා හුවමාරුව යන ආර්ථික ක්‍රියා යොමු විය යුත්තේ
පුජ්‍යලයන්ගේ පරිභෝජන අවශ්‍යතා සපුරාලීම සඳහා වේ. එබැවින් පරිභෝජනයේ නැමැති ක්‍රියාව ඇන හිටිය හොත් නිෂ්පාදනය හෝ හුවමාරුවෙන්ද ප්‍රතිඵලයක් නොමැති වී ආර්ථික ක්‍රියාකාරීත්වය ඇන හිටි. එබැවින් මෙය මූලික ආර්ථික ක්‍රියාවක් ලෙස සැලකේ. පාරිභෝජනයේ ආර්ථික ක්‍රියාවලියක් ලෙස සැලකෙන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමයි. මිලදීගත් භාණ්ඩය පාවිච්චි කළාද නැද්ද යන්න පිළිබඳ අවධානය යොමු නොකෙරේ. ඒ අනුව යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලට ගත් සැනින් එය පරිභෝජනය කොට අවසන් වූවායයි සැලකේ. අන්න එතන යම් දෙයක් කියන්න උත්සාහ කරනවා. පුතේ අපිට ආර්ථිකය තුල පරිභෝජනය කරපු එක ඇඳුම ඇන්දද ගත්ත කෑම එක කෑවද කියලා හොය හොයා බලන්න බෑ. කඩෙන් ඇඳුමක් ගත්තනම් අපි සලකනවා පරිභෝජනයක් වුණා කියලා. කඩෙන් කෑම පැකට් එකක් ගත්තනම් අපි හිතනවා කෑම පැකට් එකක් පරිභෝජනේ වුණා. පාන් රාත්තලක් පරිභෝජනේ වුණා. මොකද අපිට ගිහිල්ලා ගෙවල් ගානේ බලන්න බෑ. ඇත්තට මෙයාලා කෑවද බිව්වද ඇන්දද නැද්ද කියලා හොය හොයා බලන්න ගියොත් අපිට පරිභෝජන ක්‍රියාවලිය අවබෝධ කරගන්න බෑ. ඒ නිසා ආර්ථික විද්‍යාවේ සලකනවා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගත්ත සැනින් පරිභෝජනය කළා කියලා අපි සලකනවා. ඒක මතක තියාගන්න. ඊළඟට උපයෝගීතාවය යුටිලිටි. මම මේ දැන් කියලා දුන්න මොකද්ද උපයෝගීතාවය කියන්නේ? භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම තුළින් පුජ්‍යලයකට ලැබෙන කායික හා මානසික වින්දනය, තෘප්තිය, සතුට අපි කියන උපයෝගීතාව කියලා. ලියන්න මෙහෙම. භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම තුළින් පුජ්‍යලයකු ලබන කායික හෝ මානසික වින්දනය ඇලයිරක් තෘප්තිය අයත් ඇලයිරක් සතුට උපයෝගීතාවේ වේ. හරි බලාගන්න පහලින් කියනවා එසේ නැතහොත් මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කරලීමට භාණ්ඩයක් තුල ගැබ්වී ඇති ශක්තියයි එහි උපයෝගීතාවය කියලා කියනවා. ඒ අනුව මිනිසුන් භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන්නේ ඒ තුල ගැබ්වී ඇති උපයෝගීතාවේ ලබා ගැනීමටයි. උපයෝගීතාව ප්‍රභේද කීපයකින් යුක්ත වේ. ස්වරූප උපයෝගීතාව, කාල උපයෝගීතාව, ස්ථාන උපයෝගීතාව, හිමිකම් උපයෝගීතාව වගේ ඒවා. ඒ කියන්නේ පුතේ මේ සතුට අපි භුක්ති විඳින ක්‍රම ගොඩක් තියෙනවා. සමහර මිනිස්සු භාණ්ඩයේ ස්වභාවය ගැන හිතලා සතුටු වෙනවා. ඒක මේ වගේ හැඩයක් නේ. දැන් බලන්න වාහනයක්. දැන් වාහනය කියපුවාම පුතේ මෝටර රථේ දැන් කාර් කියපුවාම කාර්ම කීප වර්ගයක් තියෙනවනේ. හැබැයි මිනිස්සු ඒ කාර් එකේ ස්වරූපය මත උපයෝගීතාවයට පත්වන විදිය වෙනස් නේද? සමහරු ඒකේ පාටට, හැඩයට, වර්ගයට එහෙම සතුටුපත් වෙනවා. ඒ තමයි ස්වරූප උපයෝගීතාවය. සමහර මිනිස්සු කාල උපයෝගීතාවය කියලා කියන පුතේ යම් කාලවලට අපි කැමැත්තක් දක්වනවා. දැන් අපි සමහර අය කැමති වහින කාලෙට. සමහර අය කැමති පායන කාලෙට. සමහර අය කැමති උෂ්ණ කාලෙට. සමහර අය කැමති සීත කාලෙට. එහෙම තියෙනවා කැමැත්තක් නේ. දැන් අපි මෙහි ඉඳලා පායලා ඉඳලා අපි නුවරඑළිය ගිහිල්ලා මේ තේ එකක් බීලා උණුසුම් වෙන්න යන්නේ. අපි හරිය කැමති එහි ගිහිල්ලා විඳින්න සීතල නේ. ඒකට තමයි යන්නේ අපි නුවරඑළිය.
නුවරඑළිය මිනිස්සෙක් මෙහෙ ඇවිල්ලා සීතලේ ඉන්න කැමති නෑනේ. එයා බලන්නේ පොඩ්ඩක් උණුසුමේ ඉන්න. මොකද එහෙ එපා වෙලා ඉඳලා තියෙන සීතලේ ඉඳලා. ඒ තමයි මිනිස්සු අර මේ කාල උපයෝගීතාවේ කාලයට කැමති දේශගුණයත් එක්ක වෙනස් වන කාලයට කැමැත්තක් දක්වනවා. මේ විදිහට උපයෝගීතාවයේ ස්වභාවයන් තියෙන්න පුළුවන්. හරි ඊළඟට කියනවා පුතේ මාතෘකාවක් ආන්තික උපයෝගීතාවය කියලා එකක්. ඊට කලින් ඡේදයේ තියෙනවා ඔයාට පේනවා ඇති ඇල්ෆර්ඩ් මාෂල් නැමැති ආර්ථික විද්‍යාඥයා විසින් උපයෝගීතාවයේ යුටිල්ස් නම් ඒකකයකින් මැන දක්වන ලදී. අන්න එතන යමක් ඔයාට කියන්න ඕන. පුතේ මේ අපි භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරලා ලබන කායික හෝ මානසික සතුට මනින්න පුළුවන් කියලා ඇල්ෆර්ඩ් මාෂල් කියනවා. මේක මනින්න පුළුවන්. එයා ඒකකයකුත් හඳුන්වා දීලා තියෙනවා යුටිල් කියලා ඒකකයක්. හැබැයි මෙයා උපකරණයක් හඳුන්වා දීලා නැහැ. එහෙනම් ඔයාට තේරෙන්න ඕන මේක නිකන් මනක් කල්පිත දෙයක්. ඇත්තටම දැන් ඕම් බලන්නකෝ දැන් මම බඩගින්නේ ඉන්නවා. මම පාම් පෙත්තක් කනවා. කාපුවම ඔයා මගෙන් ඇවිල්ලා අහනවා යුටිල් කීයක උපයෝගීතාවයක් ලැබුණාද? මං කියනවා 5ක උපයෝගීතාවයක් ලැබුණා යුටිල් 5යි. පෙන්නන්න කිව්වොත් කොහොමද පෙන්නන්නේ? ඒ කියන්නේ එහෙම ඒකකයක් තිබුණට ඒක ඇත්තටම මනින්න බෑ. දැන් බර මනින ඒකකයක් තිබ්බට බර මනින්න පුළුවන් නේ ඇත්තටම. දැන් කිලෝ වලින් බර මනින. ඔයා කිලෝ කීයද? මං කිලෝ 50යි. පෙන්නන්න කිව්වොත් තරාදිය කියලා එකක් තියෙනවා. ඒකට නැගලා පෙන්නනවා මේන් කිලෝ 50යි. බලන්න අර දෙකේ වෙනස. බත් එකක් ආපුවාම උපයෝගීතාවයේ කීයද? මං කියනවා යුටිල් 10යි. පෙන්නන්න කිව්වොත් පෙන්නන්නේ කොහොමද? ඒ කියන්නේ පුතා මේ යුටිල් කියන ඒකකේ මනක් කල්පිතයි. ඇයි එහෙනම් එයා ඒක අඳුන්වා දීලා තියෙන්නේ මේ ඇල්ෆර්ඩ් මාෂල්? මෙන්න මේකටයි අඳුන්වා දීලා තියෙන්නේ. දැන් අපි තව සුළු මොහොතකින් කියලා දෙනවා. හීනවන ආන්තික උපයෝගීතා නීතිය කියලා නීතියක් හඳුන්වා දීලා තියෙනවා. මොකද්ද? හීනවන ආන්තික උපයෝගීතා නීතිය. ආන්ගේ හීනවන ආන්තික උපයෝගීතා නීතිය ඉදිරිපත් කිරීම සඳහා මේ උපයෝගීතාවය යුටිල් කියලා ඒකකයකින් මනින්න පුළුවන් කියලා හඳුන්වා දීලා තියෙනවා. අපි බලමු දැන් මේ කාරණයෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා. දැන් ඔන්න යුටිල් කියන ඒකකයේ පදනම් කරගෙන මම හීනවන ආන්තික උපයෝගීතා නීතිය කියලා දෙන්න යනවා. දැන් මම පුතාලා මෙහි බලාගෙන ඉන්න. පුතා මෙන්න මේ වගේ දෙයක් ඔය කියන්නේ. අපි හිතමු පුජ්‍යලේ අයිස්ක්‍රීම් පරිභෝජනය කරනවා. මෙතන මම දානවා අයිස්ක්‍රීම් ඒකක ගණන. අයිස්ක්‍රීම් ඒකක ගණන. මම මෙතන දාන්නම් Q කියලා. හරි. මම මෙතන දානවා මුළු උපයෝගීතාවය. මුළු උපයෝගීතාවය. ඒක මම සංකේතවත් කරනවා පුතේ total utility TU. තව තීරුවක් ගන්නවා මම ආන්තික උපයෝගීතාවය මං කියලා දෙන්නම් ඒක. ආන්තික උපයෝගීතාවය. ආන්තික උපයෝගීතාවය. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ marginal utility. MU කියලා කියන්නේ. ආන්තික උපයෝගීතාවය නැත්තම් MU. හරි. දැන් මම මේ කියන දේ අහගෙන ඉන්න. පුතේ හීනවන ආන්තික උපයෝගීතා නීතිය කියලා එකක් ගොඩනගලා තියෙනවා. ඉදිරිපත් කරනවා මොකද්ද? හීනවන ආන්තික උපයෝගීතා නීතිය. මේකෙන් කියන්නේ පුතා හරියට අර කියමනක් තියෙන ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ වගේ සිද්ධියක් කියන්නේ. ඒ කියන්නේ කිසියම් පුජ්‍යලේ එකම භාණ්ඩයේ දිගින් දිගටම පරිභෝජනය කරගෙන යනකොට අතිරේක ඒකකයකින් ලැබෙන උපයෝගීතාවයේ ටිකෙන් ටික අඩු වෙනවලු. ඒ කියන්නේ එකම දේ දිගින් දිගටම පරිභෝජනය කරගෙන යනකොට අලුත් ඒකකයකින් ලැබෙන උපයෝගීතාවයේ එන්න එන්න අඩු වෙනවා. දැන් ඇත්තනේ පුතේ දැන් ඔයා හිතන්නකෝ මම අයිස්ක්‍රීම් කන්න උවමනාවක් වෙලා තියෙනවා කියලා. දැන් අයිස්ක්‍රීම් කන්න ආසාවක් තියෙනවා. මම පළවෙනි අයිස්ක්‍රීම් එක කනකොට දැන් අයිස්ක්‍රීම් නොකා ඉන්නකොට උපයෝගීතාවේ බිඳුවයිනේ පුතා.
පළවෙනි අයිස්ක්‍රීම් එක කනකොට මට ලැබෙනවා නේද විශාල තෘප්තියක්. මොකද මම අයිස්ක්‍රීම් කන්න ආසාවෙන් හිටියේ මේ දැන් පළවෙනිම අයිස්ක්‍රීම් එක කන්නේ. මට ලොකු තෘප්තියක් එකපාරම ලැබෙනවා. හිතන්නකො යුටිල් 30ක තෘප්තියක් හම්බුණා කියලා මට. යුටිල් 30ක තෘප්තියක් හම්බුණා. දැන් මං දෙවෙනි අයිස්ක්‍රීම් එක කනවා. දැන් මයි පුතාලා කියන්න දෙවෙනි අයිස්ක්‍රීම් එක කනකොට පළවෙනි අයිස්ක්‍රීම් එක තරම් සතුටක් ලැබෙනවද කියලා අවංකවම? පළවෙනි එක තරම් සතුටක් නෑ. හැබැයි පොඩි සතුටක් තියෙනවා. ඒ පොඩි සතුට මේකට එකතු වුණාම මුළු උපයෝගීතාවය අපි හිතමු 50 දක්වා වැඩි වුණා. ඒ කියන්නේ මුළු උපයෝගීතාවය වැඩි වුණා. හැබැයි අලුත් ඒකකයෙන් එකතු වෙලා තියෙන්නේ 20යි. මෙතන 30ක් එකතු වෙලා. දැන් තුන්වෙනි අයිස්ක්‍රීම් එක කෑවොත් ඒ වෙලාවෙම දෙවෙනි එක තරම්වත් ලැබෙන්නේ නැහැ නේ පුතා. ඇත්ත කතාව ඒකනේ. බොරු නෙමෙයි ඔයාට ඒක දැනෙනවා. එතකොට තුන්වෙනි එක කනකොට මුළු උපයෝගීතාවය අපි තුමු 65 දක්වා වැඩි වුණා. හතරවෙනි එක කනකොට මුළු උපයෝගීතාවය 75 දක්වා වැඩි වෙනවා. පස්වෙනි අයිස්ක්‍රීම් එක කනකොට මුළු උපයෝගීතාවය අපි තුමු 80 දක්වා වැඩි වෙනවා. හයවෙනි අයිස්ක්‍රීම් එක කනකොට මුළු උපයෝගීතාවය 80මයි. දැන් බලන්නකෝ මොකද උනේ කියලා මට හොඳට බලන්න. දැන් පුතේ පළවෙනි අයිස්ක්‍රීම් එකෙන් යුටිල් 30ක් හම්බුණා. දෙවෙනි අයිස්ක්‍රීම් එකෙන් ඇත්තටම ලැබිලා තියෙන යුටිල් 20යි. එයි 30 ඉඳලා 50 දක්වා වැඩි වෙනවා කියන්නේ 20යි අලුතෙන් එකතුලා තියෙන්නේ. තුන්වෙනි එක කද්දී 65යි කියන්නේ තුන්වෙනි එකෙන් ලැබිලා තියෙන අලුතෙන් 15යි. හතරවෙනි එක කනකොට 75යි කියන්නේ හතරවෙනි එකෙන් අලුතෙන් ලැබිලා තියෙන 10යි. පස්වෙනි එකෙන් අලුතෙන් ලැබිලා තියෙන 5යි. හයවෙනි එකකින් ලැබිලා නැහැ. මෙටි කෑවා වගේ. දැන් හත්වෙනි අයිස්ක්‍රීම් එක කණ එකේ තේරුමක් තියනවද? වැඩක් නැහැ. දැන් අයිස්ක්‍රීම් කෑම එපා වෙලා. එක දිගටම කෑවොත් ඒක වෙනවා. දැන් බලන්න ඔයා කැමතිම සින්දුව පළවෙනි වතාවේ අහද්දි මාර සතුටන්නේ තියෙන්නේ. හැබැයි ඒ සින්දුවම පළවෙනි වතාවේ අහලා අහපව් සැරයක් ඔන් කරලා ඒ සින්දුවම රිවයින්ඩ් කරලා ආයෙ දානවා. අර පළවෙනි එක තරම් උවමනාවෙන් අහගෙන ඉන්නවද බලන්න. නෑ. තුන්වෙනි පාර එහෙම දැම්මොත් බැනුම් අහගන්න වෙනවා. කැමතිත් නෑ දාන්න. එපා වෙලා. ඒ කියන්නේ ඔයා ආසම සින්දුවට ඔයා කරන වැඩේ බලන්න. ඒ කියන්නේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියන්නේ ඒක තමයි. අපි ආර්ථික විද්‍යාව කියන්නේ ඒකට හීනවන ආන්තික උපයෝගීතා නීතිය. ඒ කියන්නේ එකම දේ දිගින් දිගටම පරිභෝජනය කරද්දී අලුත් ඒකකයකින් මුළු උපයෝගීතාවයට එකතු වන අතිරේක උපයෝගීතාවයේ ක්‍රමෙන් අඩු වෙනවා. ඒකට තමයි කියන්නේ හීනවන ආන්තික උපයෝගීතා නීතිය. ඉතින් ඒක ගණනය කරලා පෙන්වන්න පුළුවන් ආන්තික උපයෝගීතාවය තුලින්. මොකද්ද මේ ආන්තික උපයෝගීතාවය කියන්නේ? පුතේ ආන්තික උපයෝගීතාවය කියන්නේ අතිරේක ඒකකයක් පරිභෝජනයෙන් මුළු උපයෝගීතාවයට අමතරව එකතු වන උපයෝගීතා ප්‍රමාණය. අතිරේක ඒකකයක් පරිභෝජනයේ තුලින් මුළු උපයෝගීතාවයට අතිරේකව එකතු වන උපයෝගීතා ප්‍රමාණයට අපි කියනවා ආන්තික උපයෝගීතාව. ඒක අපි හොයන්නේ පුතේ මෙහෙමයි. ඉරෙන් උඩට ගන්නවා මුළු උපයෝගීතා දෙකක් අතර වෙනස. ඒකට කියන්නේ ඩෙල්ටා TU කියලා ගන්න. ඒක බෙදනවා අපි පරිභෝජන ඒකක ගණනේ වෙනසෙන්. අපි ඩෙල්ටා Q කියනවා. ඩෙල්ටා කියන්නේ පුතේ වෙනස. වෙනස සංකේතවත් කරන්නේ මේ ත්‍රිකෝණයේ හැඩරි සංකේතයට අපි කියනවා ඩෙල්ටා. එහෙනම් ඩෙල්ටා TU කියන්නේ TU දෙකක් අතර වෙනස. ඩෙල්ටා Q කියන්නේ Q දෙකක් අතර වෙනස. එතකොට මේ ආන්තික අගයන් මතක තියාගන්න ලැබෙන්නේ මේ සංඛ්‍යා දෙකක් අතර ලැබෙන්නේ. බලාගෙන ඉන්න කියන දේ. එහෙනම් මෙතන ආන්තික උපයෝගීතාවය හොයන්නේ ඩෙල්ටා TU බෙදීම ඩෙල්ටා Q දාලා. එතකොට පුතේ මෙතන ඩෙල්ටා TU කියන්නේ 30යි. 30 බෙදීම මෙතන ඩෙල්ටා Q කියන්නේ 1යි. මෙතෙන් එන්නේ උත්තරේ 30යි. මෙතන 20 බෙදීම මෙතන නිතරම 1යි. එතකොට 20යි.
මෙතන 15 බෙදීම 1 15යි. මෙතන 10 බෙදීම 1 10යි. මෙතන 5 බෙදීම 1 5යි. මෙතන 80 ඉඳලා 80ට කියන්නේ බිංදුව බෙදීම 1 බිංදුවයි. ඒ කියන්නේ මොකද්ද පුතේ මේ වෙලා තියෙන්නේ බලන්න ඔයාලා. අයිස්ක්‍රීම් පරිභෝජනයේ වැඩි කරගෙන යනකොට ආන්තික උපයෝගීතාවයේ එන්න අඩු වෙලා නේද පුතේ තියෙන්නේ. ඒ කියන්නේ අතිරේක ඒකකයක් තුලින් මුළු උපයෝගීතාවයට එකතු වන අතිරේක උපයෝගීතාව අඩු වෙලා තියෙන්නේ. බලන්න පළවෙනි ඒකකයේදී 30ක් එකතු වෙනවා. දෙවෙනි ඒකකයේදී 20යි එකතු වෙන්නේ. තුන්වෙනි ඒකකයේදී 15යි එකතු වෙන්නේ. හතරවෙනි ඒකකයේදී 10යි. පස්වෙනි ඒකකයේදී 5යි. හයවෙනි ඒකකයේදී උපයෝගීතාවයක් නැහැ. එහෙනම් ආන්තික උපයෝගීතාවයේ ක්‍රමයෙන් අඩු වෙනවා. ඒකට තමයි කියන්නේ හීනවන ආන්තික උපයෝගීතා නීතිය. තේරුණාද පුතේ? හරි. ඒක ලියාගමු අපි එහෙනම්. හරි යන්න නෝට් එකට පිටු අංක 14 අපි ඉන්නේ ආන්තික උපයෝගීතාවය කියන එකට එන්න. ඒකේ බලන්න මෙහෙම කියනවා. කිසියම් භාණ්ඩයකින් පරිභෝජනය කරන ප්‍රමාණය එක් ඒකකයකින් වැඩි කිරීම නිසා මුළු උපයෝගීතාවයට අලුතින් එකතු වන ප්‍රමාණය ආන්තික උපයෝගීතාවයයි. නැතහොත් පරිභෝජනයේ එක් ඒකකයකින් වැඩි කිරීමේදී මුළු උපයෝගීතාවයේ ඇතිවන වෙනසයි. හොයන හැටි දීලා තියෙනවා ආන්තික උපයෝගීතාවයේ සමානයි වචනෙන් ලියන්න ඉරෙන් උඩ ලියන්න මුළු උපයෝගීතාවයේ වෙනස. මුළු උපයෝගීතාවයේ වෙනස බෙදන්න පරිභෝජන ඒකක ගණනේ වෙනස. පරිභෝජන ඒකක ගණනේ වෙනස. ආයෙත් මම කියනවා ඉරෙන් උඩ මුළු උපයෝගීතාවයේ වෙනස. ඉරෙන් යට පරිභෝජන ඒකක ගණනේ වෙනස. පරිභෝජන ඒකක ගණනේ වෙනස. සංකේත වලින් ලියන්න පුතේ mu සමානයි ඩෙල්ටා tu බෙදීම ඩෙල්ටා q. මේ ඩෙල්ටා tu බෙදීම ඩෙල්ටා q. ඩෙල්ටා tu බෙදීම ඩෙල්ටා q. හරි? රයිට්. එහෙනම් අපි යමු ඊළඟ පිටුවට. ඔන්න මේකට ඉරි ගහ ගන්න, highlight කරගන්න. හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය. හීනවන ආන්තික උපයෝගීතා න්‍යායෙන් මොකක්ද කියන්න බලන්න. යම් කාලච්ඡේදයක් තුල කිසියම් භාණ්ඩයකින් පරිභෝජනය කරන ප්‍රමාණය දිගින් දිගටම වැඩි කිරීමේදී ආන්තික උපයෝගීතාවයේ ක්‍රමයෙන් හීන වේ. ආන් බලන්න. පරිභෝජනය කරන ප්‍රමාණය දිගින් දිගටම වැඩි කරද්දී ආන්තික උපයෝගීතාවයේ ක්‍රමයෙන් හීන වේ. මේට හේතුව භාණ්ඩයකින් වැඩි වැඩියෙන් පරිභෝජනය කරන විට ඒ පිළිබඳ පුජ්‍යලයාගේ රුචිය ක්‍රමයෙන් වියකී යාමයි. කැමැත්ත ටිකෙන් ටික අඩු වෙනවනේ. අපි පාන් කණ්ඩ ආසාවක් තිබිලා පළවෙනි පාන් පෙත්ත ජෑන් ටිකක් ගාලා කනකොට පාන් සමහරුන්ගේ දැම්මම කෙල උනනවා. නේද? පාන් පෙත්ත කනකොට මාර ආසාවෙන් කන. එතකොට ලොකු තෘප්තියක් ලැබෙනවා. හැබැයි ඒත් එක්කම දෙවෙනි පාන් පෙත්තත් කද්දි පළවෙනි එක තරම් ලැබෙනවද? නෑ. අපි දැන් ටිකෙන් ටික කැමැත්ත අඩු වෙනවනේ. ඒතර ආන්තික උපයෝගීතාවයත් ටිකෙන් ටික අඩු වෙනවා. ඉතින් මේ කියන කතාව ඇත්ත පුතා. හරි ඊළඟට බලා ගන්න මේ උදාහරණයක් දීලා තිනවා මේ පුජ්‍යලේක් පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය දීලා තිනවා කිසියම් භාණ්ඩයක 1 2 3 4 5 මුළු උපයෝගීතාවයේ දීලා තිනවා 0.4 7 9 10 10 කියලා. ආන්තික උපයෝගීතාවයේ ක්‍රමයෙන් අඩු වෙන බව පෙන්වලා දීලා තියෙනවා. මේ වගේ උදාහරණයක් හදලා තියෙනවා. පහලින් කියනවා ආන්තික උපයෝගීතාවයේ දැක්වෙන්නේ ඒකක ප්‍රමාණයට අතරමැදි තත්වයක් ලෙස. ඒට හේතුව ආන්තික අගයන් අදාළ වන්නේ එක ඒකකයකින් ප්‍රමාණය වෙනස් වීමේ ප්‍රතිඵලයක් දැක්වීම සඳහායි. ඒ කියන්නේ මේ අතර තමයි අපි පෙන්වන්නේ. 50යි 65යි අතර 15. 0යි 30යි අතර තමයි 30. 30යි 50යි අතර තමයි 20. එහෙම අතර අගයක් විදිහට පෙන්වන්නේ. ඊළඟට ආන්තික උපයෝගීතා වක්‍රය.
අපිට පුළුවන් පුතේ මේ ආන්තික උපයෝගීතා වක්‍රය මගිනුත් පෙන්වන්න මේ හීනවන ආන්තික උපයෝගීතා නීති. දැන් මම මෙතන අඳින්නම් වක්‍රය. ඔයා ඒක පැහැදිලි ඔයාගේ ප්‍රස්ථාර සටහන ඇඳ ගන්න ඔය කොලේ දීලා තිනවා මම. එතකොට ඔයා මෙහෙමයි ගන්න. සිරස් අක්ෂයට ගන්නවා අපි බලා ගන්න. මේකේ සිරස් අක්ෂය ගන්න පුතේ ආන්තික උපයෝගීතාවය. මේ පැත්ත ගත්තේ mu. මේ පැත්ත ගන්න q. දැන් ඔකේ q නම් තියෙන 1 2 3 4 5නේ. එහෙනම් 1 2 3 4 5. බලා ගන්න කියන දේ. ආන්තික උපයෝගීතාවයේ තියෙනවා පුතේ 0 1 2 3 4. එහෙනම් 1 2 3 4නේ. දැන් අපි ලකුණු කරන්න ඕනේ මෙහෙමයි. q බිඳුවයි 1යි අතර තමයි 4. බිඳුවයි 1යි අතර කියන්නේ මේ දශම පහේදී තමයි 4 එන්න ඕනේ මේ මෙතන. අතර අගයක් විදියට. 1යි 2යි අතර තමයි තියෙන්නේ 3. 3 තියෙන්න ඕන පුතේ 1යි 2යි අතර මේ. ඊළඟ 2යි 3යි අතර තමයි 2. 2යි 3යි අතර 2. 3යි 4යි අතර තමයි 1. 3යි 4යි අතර 1. 4යි 5යි අතර තමයි බිඳුව. එහෙනම් ඕන් ඔහොම ලකුණු වෙලා තියෙන්න ඕන. හරි. මේ තමයි mu වක්‍රය. ඒකෙන් පෙන්වන්නේ පුතා මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙලා තියෙන්නේ. ඒකයි මේක පහලට බෑවුම පිට. හරි මේ වක්‍රය ඇඳ ගන්න එතන. එච්චරයි කතාව. ඊට පුතේ අදින් ඔය ටියුට් එකේ අපි කතා කරන්න ඕන කාරණා සියල්ල අවසానයි ඔතනින්. ඊට පස්සේ ඔය ටියුට් එකේ තියෙනවා ඔය පුතාලට ප්‍රශ්න වගේක් ලියන්න. ඉරි ගහන ප්‍රශ්න ටිකකුත් තියෙනවා. ඔයා මේ ප්‍රශ්න සියල්ල ලියලා තියෙන්න ඕන. ඉරි ගහන ප්‍රශ්න ටිකත් කරලා තියෙන්න ඕනේ. රචනා ස්වභාවයේ ලියන්න තියෙන ප්‍රශ්න ටිකත් ලියලා තියෙන්න ඕන. ටියුට් එකේ ලියන්න බැයි නම් කොලයක් අරගෙන කොලයක හරි ලියලා උත්තර ටික සමග ඔයා පන්තියට සම්බන්ධ වෙන්න.